Right, Hari. Good evening, Lamai. Welcome to the grade 10 English class. Grade 9 වලින්දා අලුත් grade science දෙකට right. 10 වසරේ grade 10 වලට ආපු ඔයාව අපි welcome කියලා හිතනවා. හරිනේ? හරි. ඉතින් last year එකේ ළමයි අවුරුද්දේ grade 9 වලින්දා වැඩ කරලා දැන් අවුරුද්දක් වයසටත් ගිහිල්ලා අවුරුද්දක් ඉස්සරහටත් ඇවිල්ලා right all level exam එකක් දැන් ලං කරගෙන තව අවුරුද්දයි තව මේ අවුරුදු වුණාට පස්සේ තව අවුරුද්දයි තියෙන grade 11 වලට යන්න. ඉතින් ඔන්න grade 10 වලට ඇවිල්ලා තියෙනවා. right දැන් ඔයාලා 10 අවසරේ. ඉතින් ඔන්න අද තමයි පුතේ first day එක පළවෙනි දවස් අපේ grade 10 වලට classes පටන් ගන්න. right ඉතින් සුපුරුදු පරිදි ගොඩක් අය ඉතින් අද අලුතෙනුත් ඇවිල්ලා ඇති ක්ලාස් එක බලන්න කොහොමද කියලා ඉස්සෙල්ලා මම කියන්නම් මොකද්ද මේ ඉංග්‍රීසි කියලා කියන්නේ කියලා. right ඇත්තට පොතේ ඉංග්‍රීසි කියන්නේ ලැන්ග්වේජ් එකක්. මොකද දන්නවද? අපි ඉස්කෝලේ මේක ඉගෙන ගන්නෙ ඉස්කෝල එකේ අපි ඉගෙන ගන්න මේක සබ්ජෙක්ට් එකක් විදියට. දැන් ගොඩාක් අය එක වසරේ ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ගොඩාක් අය O level exam එකට ගියාට පස්සේ O level exam එකේදී ඉංග්‍රීසි ෆේල් වෙනවා right 100ට 100ක් ලිව්වොත් 49 පාස් වෙන්නේ ඒ පාස් වෙන 49 ඇතුලේ තමයි A B C S කියන ඔක්කොම තියෙන්නේ මේ ලොකු ප්‍රශ්නයක් මේක ගොඩක් අයට ඉංග්‍රීසි කියවන්න පුළුවන් මොන හරි දෙයක් අහුනට පස්සේ ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න තේරුම් ගන්න පුළුවන් හැබැයි ගොඩක් ප්‍රශ්නේ එක්සෑම් එකට ලිව්වට පස්සේ ඇයි මාක්ස් නැත්තේ? ඇයි මෙච්චර ඉංග්‍රීසි අමාරුද? ඇත්තටම ඉංග්‍රීසි එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඉංග්‍රීසි අමාරු නෑ. අමාරු වෙන්න හේතු දෙකයි තියෙන්නේ. එකක් ඉගෙන ගන්න විදිය අනිත් එක තමයි උගන්වන විදිය. ඉගෙන ගන්න විදිය වෙනස් නම් එයාට ඉංග්‍රීසි අමාරුයි උගන්වන විදිය වෙනස් නම් ඒකත් එයාට අමාරුයි right ඔන්න ඕක මත තමයි මේක ඩිපෙන්ඩ් වෙන්නේ රඳා පවතින්නේ එතකොට වෙනස් විදියට ඉගෙන ගන්න වෙනස් විදියට උගන්වන්න තියෙන තැනකින් තමයි මේක හරියට ගොඩ දාගන්නේ හැම වෙලාවම මේක මයින්ඩ් එකට දාගන්න මේක ලැන්ග්වේජ් එකක් කියලා මේක භාෂාවක් මේක සබ්ජෙක්ට් එකක් විදියට ගියාට මේක ලැන්ග්වේජ් එකක්. මේකේ හරියට හරි තැන අල්ල ගන්නවා. දැන් පුතේ අපි පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි එක එක තැන් වලින් ඉගෙනගෙන තියෙනවානේ. හැබැයි පුතේ කවුරුවත් කවමදාකවත් මේකේ මුලට ගිහිල්ලා හැමෝම ඉතින් අයියෝ හොගන්නවා. හැම ලෙසන් එකම ඔයා චුට්ට little by little චුට්ට තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ චුට්ට එකතු කරගත්තට පුතේ තව ටිකක් ඔයා හල්ලා තමයි ඉගෙනගෙන තියෙන්නේ. අන්න ඒක තමයි පුතේ මේන් රීසන් එක. මේක තේරෙන්නේ නැති වෙන්නේ. right? මම ඔයාලට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම්. ඕනම දෙයක් ඉගෙන ගන්නකොට ඒක මුල ඉඳලා අගට සම්පූර්ණයෙන් ඉගෙන ගන්නවා. ස්ටඩි කරන්න. අන්න එහෙම වුණොත් විතරයි ඔයාලට ඕනම දෙයක් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන්. ගොඩක් අය මුල අමතක කරනවානේ. මුල අමතක කරලා ඉගෙන ගත්තත් මේක ඉගෙන ගන්න බෑ. ඕනම ලැන්ග්වේජ් ඕනම දෙයක්. සබ්ජෙක්ට් එකක් වේවා, ලැන්ග්වේජ් එකක් වේවා මුල අමතක කරනවා. අයෝක මං ඉගෙනගෙන තියෙනවා. right. ඉගෙනගෙන ඇති. හැබැයි ටිකක් කලලා. එහෙම වුණත් අවු වෙන්නේ. ඒක නිසා 2022 grade 10 වලට ඉන්න ඔයාට මම කියන්නේ ඉංග්‍රීසි මේ අවුරුද්දේ අපි කොහොම හරි ගොඩ දාගමු. ඒ ගොඩ දාගන්නේ අපි මුල ඉඳලා අකට හරියට step by step පියවරෙන් පියවර හරි විදිහට ගිහිල්ලා. right මේක ඔයාගේ අවසාන පන්තිය කරගන්න කියලා මම කියනවා. right අද මේ අවුරුද්ද complete වෙනකොට ඔයාට ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න, කියවන්න, දෙන්න මේ ඔක්කොම complete කරගන්න පුළුවන් වෙන විදිහේ program එකක් අරගෙන ආවා. right දැන් අපි අවුරුදු දෙකක් විතර online class එකේ හිටියා. මේ අවුරුද්ද හරි වෙනස් අවුරුද්දක් online classes වල
හරි වෙනස් අවුරුද්දක් මගේ ක්ලාස් එකේ. ඉස්සෙල්ලම කියන්නම් පුතේ මගේ ක්ලාස් එක ගැන. සහ මම ගැන ගොඩක් අය දන්නවා. දන්නේ නැති අයට කියන මම තමයි දෙවිද සූර්යාරච්චි මම තමයි ඔයගේ ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක කරන්නේ. grade 10 වල ඉංග්‍රීසි 6 to 11 ක්ලාස් එක කරගෙන යනවා. අද දවසේ තමයි ක්ලාස් එක පටන් ගන්නෙ. ගොඩක් විස්තර බලා ගන්න පුළුවන් YouTube එකට ගියත් විස්තර බලා ගන්න පුළුවන්. කොහොමද උගන්වන්නේ කියලා මේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ ඇවිල්ලා ඉන්නේ මොනවා හරි අලුත් දෙයක් අරගෙන යන්න අපේ ක්ලාස් එකේ. නේද? අපේ ක්ලාස් එකේ මොනවා හරි අලුත් දෙයක් කරගෙන යන්න. මම කියන්නම් පුතේ grade 10 මගේ ක්ලාස් එකේ මේ අවුරුද්ද ඇතුලේ මොකද මම කරන්නේ ඔයාගේ ඉංග්‍රීසි ටික හදාගන්න කියලා. මගේ plan එක තමයි පුතේ මේ අවුරුද්දේ කොහොම හරි ඔයාලට මේ ඉංග්‍රීසි ටික හරියටම ඊළ ඉවර කරලා O level exam එක ලියන මට්ටමේ දරුවෙක් බවට ඔයාපත් කරන්න. grade 10 වල ඉන්න ඔයා O level exam එක ලියන්න පුළුවන් මට්ටමට ගේන එක තමයි මගේ target එක. ජීවිතේ හැම කෙනෙක්ටම target එකක් තියෙනවානේ. දැන් මේ ක්ලාස් එකට එන්නේ නැත්තේ target එකක්. ඉලක්කයක් තියන්නේ මොකද්ද? මම කොහොම හරි ඉංග්‍රීසි ටික හදාගෙන පේපර් එක ලකුණු 100 ගන්නවා. right? මෙතන ඉන්න වැඩි එක knowledge එක levels. මේ හොඳටම පුළුවන් අය ඉන්නවා, සාමාන්‍යයෙන් පුළුවන් අය ඉන්නවා, මුකුත්ම බැරි අය. right? මේ ක්ලාස් එක ඇතුලේ ඒ ඕනම කෙනෙක්ට ඉන්න පුළුවන්. right? මුකුත්ම බැරි නම් මට ඒ ප්‍රශ්නෙකුත් නැහැ. ඔයාව කොට දාන්න පුළුවන්. හොඳටම පුළුවන් නම් ඔයාලට මේ knowledge එක තව ටිකක් හොඳට හදන්න දෙන්න පුළුවන්. right? සාමාන්‍යයෙන් ඉන්නවා එයා top එකට ගෙනියන්න පුළුවන්. අර මුකුත්ම බැරි කෙනෙක් මට top එකට ගෙනියන්න පුළුවන්. ඒක තමයි මගේ target එක. ඒකට මේ අවුරුද්ද ඇතුලේ කොහොම හරි ඔය top එකට ගෙනියන එක තමයි මගේ target එක. right? හරි. එතකොට අපි ක්ලාස් එක කරගෙන යනකොට මෙහෙම මගේ ක්ලාස් එක ගැන මම චුට්ටක් කියන්න. ඉංග්‍රීසි කියන්නේ මම කියුනේ පුතේ ඉංග්‍රීසි කියන්නේ language එකක්. language එකක්. එතකොට මගේ පුතේ මේ language එක අපි ඉගෙන ගන්නේ අපි main target එක තමයි O level exam එක. grade 10 ඉවර කරාට පස්සේ grade 11 වලට යන්නේ. හොඳට මතක තියාගන්න grade 10 වල syllabus එකයි grade 11 වල English syllabus එකයි දෙකම සමානයි. paper දෙකම model එක එකයි. grade 10 වල paper එක හැදෙන්නේ grade 11 වල paper එක දෙකම එක සමානයි. වෙනසක් නැහැ. English words ටික තියෙන lessons ටික මේ ඔක්කොම ටික සමානයි. ඔක්කොම same. එතකොට අපි grade 10 වලදී හරියට වැඩ කරොත් O level exam එක ලියන්න පුළුවන් මේ අවුරුද්දේ අවසානයේ. ලියන්න බෑ මොකද ලියන්න ඒ මට්ටමට වගේ මයින්ඩ් එක හදාගන්න පුළුවන්. right? ඒක තමයි මගේ ටාගට් එක. grade 10 වල ඉන්න කෙනෙක් ඒ grade 10 එක ඉවර වුණ ගමන් O level paper එක ලියන්න පුළුවන් මට්ටමට හදන්න. right? ඒක තමයි මගේ ටාගට් එක. මුකුත්ම බැරි කෙනෙක් වුණත් ඒක තමයි ටාගට් එක. හරි? ඒක කරන්න පුළුවන්. it's very easy. මේක ගොඩක් ලේසි language එකක්. එතකොට English language එක ගත්තම මේකේ පාත් 4ක් තියෙනවා පුතේ. right? කොටස් 4ක් තියෙනවා. එකක් තමයි පුතේ writing පැත්ත. මේක තමයි අපි පොඩි කාලේ ඉඳන් කරන්නේ ලියන එක, ලිවීම. right? language එක ගත්තම English language එක ගත්තම writing පැත්ත තියෙනවා. ලිවීම. ඊට පස්සේ තියෙනවා පුතේ language එකේ reading පැත්තක්. ඒ කියන්නේ මොකද පුතේ? කියවීම. අපිට කියවන්නත් පුළුවන් සාමාන්‍යයෙන් නේද? කියවන්න පුළුවන්, ලියන්න පුළුවන්. නම් ලියන්න පුළුවන්. මේ දේවල් අපිට කරන්න පුළුවන් message එක අහනවා. right. ඊට පස්සේ තමයි පුතේ මේ කොටස් දෙක අපි කරනවා අඩුව listening එක. listening එක කියන්නේ මොකද? ඇහුම්කන් දීම. ඇහුම්කන් දීම. right? මේ listen part එක අපේ අඩුයි. right? අනිත් එක තමයි speaking. කතාව. speaking. අතනය. ඔන්න පුතේ English හොඳටම පුළුවන් වෙන්නේ මෙන්න මේ part 4ටම යන්න ඕනේ. හරිද? දොරාට ඉංග්‍රීසි පුළුවන් වෙන්න නම් writing පැත්ත ඔයාගේ හොඳට තියෙන්න ඕන, reading පැත්ත ඔයාගේ හොඳට තියෙන්න ඕන, listening පැත්ත ඔයාගේ හොඳට තියෙන්න ඕන, speaking පැත්ත ඔයාගේ හොඳට තියෙන්න. දැන් හැම ක්ලාස් එකකම පුතේ මෙන්න මේ දෙක තමයි improve කරන්නේ. writing පැත්ත, reading පැත්ත. right? මම පුතේ මේ writing පැත්ත 100% 100%ක් මම ඔයාගේ improve කරනවා. මොන මට්ටමේ හිටියත් improve කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම වාගේ වෙන ක්ලාස් වල කරන්නේ නැති මෙන්න මේ listen පැත්ත සහ spoken පැත්ත improve කරනවා. කියන්නේ
මේ ක්ලාස් එකේ ස්පෝකන් පාර්ට් එකකුත් යනවා. right? අපි සාමාන්‍යයෙන් පොඩි ස්පෝකන් ක්ලාස් එක මේ ක්ලාස් ඉවර කරලා ලෝ ලෙවල් උත් ඉවර කරන ස්පෝකන් ක්ලාසස් එක නැත්නම් වෙනම ස්පෝකන් ක්ලාස් කියලා වෙනම ක්ලාස් එකක් යනවා. එහෙම ඕනේ. මේ ක්ලාස් එක ඇතුළේම අපි ස්පෝකන් ක්ලාස් එකකුත් අපි පොඩි ටයිම් එකක් කරා මේක ස්පෝකන් පැත්තක් වෙනවා. එතකොට පුතේ මේ අවුරුද්ද අවසාන වෙනකොට ඔයාලට ලියන්න පුළුවන්, කියවන්න පුළුවන්, ලිසන් කරන්න පුළුවන්, වීඩියෝ ලෙසන්ස් තියෙනවා අපි ළඟ. වීඩියෝ ලෙසන්ස් වල ලිසන් පැත්ත හදන්න පුළුවන්, ස්පීකින් පැත්ත මේ හැම දෙයක්ම හදන්න. එතකොට මේ පාත් හතර මේ ක්ලාස් එක ඇතුලේ කවර් කරන්න තමයි මේ අවුරුද්දේ අපි හදන්නේ. right? This is very easy. හරිනේ? ඒක තමයි ටාගට් එක. එතකොට ඔගේ නොලෙජ් එක එක මොන නොලෙජ් එකද තිබුණත් ඔයාලා හැමෝම එකම නොලෙජ් එකකට ගේනවා. right? ඒක තමයි මේකේ ටාගට් එක. එතකොට අපි normal පොතේ ක්ලාස් එක සාමාන්‍ය පරිදි සතියේ එක දවසේ ගන්න දවස් 4ක් තියෙනවා. normal ක්ලාස් එක. හරිනේ? එතකොට පුතේ මේ ක්ලාස් එක ඇතුලේ දවසකට එක grammar point එක ගැන අපි කතා කරනවා. එතකොට දවස් 7කට grammar lessons 4ක් ගැන කතා කරනවා. ඊට පස්සේ මෙන්න මේ grammar lessons 4 අමතක වෙනවනේ සමහරක් යට නේ. right? මේ හරියට අවසාන 4 වෙනි සතිය යනකොට මොන අමතක වෙනවා. අපි කරන්නේ ඒ මාසෙම තව එක්ස්ට්‍රා ඩේට් එකක් දාලා ඔයාට දෙනවා පුතේ පේපර් එකක්. පේපර් එකක් කලින් දීලා පේපර් එක ලියවලා අන්න ඒ පේපර් එක ඩිස්කස් කරනවා. උඩ දවස් 5ක් ක්ලාස් එක. ඒ අතරේ අපිට ඒ ඩේට් එකක් හම්බෙච්ච ගමන් අපි තව ක්ලාස් එකක් දානවා මාසෙක. උඩ සාමාන්‍යයෙන් පුතේ අපේ grade 10 ක්ලාස් එක මාසෙට දවස් 5ක් අනිවාර්යෙන්ම කරනවා. ඊට වැඩි වෙන්නත් පුළුවන්. right? ඊට වැඩි වෙන්නත් පුළුවන්. එතකොට complete. එතකොට spoken පැත්ත හදාගන්න, writing පැත්ත, reading පැත්ත, listening පැත්ත මේ හැම එකක්ම cover කරගන්න පුළුවන් විදිහට තමයි මගේ මේ ක්ලාස් එක අපි හදලා තියෙන්නේ. right? පොඩි idea එකක් ගන්නවා අර කිව්වේ. හරිද? එතකොට මේක කිසිම අපි වැටෙන තැනක් නැහැ. right? වැටෙන තැනක් නැහැ. අපි මේක කරගෙන යනවා. එතකොට මේ ක්ලාස් එක අපි A to Z කරන්නේ. කියන්නේ බේසික් එකේ ඉඳන් චූටි තැන ඉඳන් ඉංග්‍රීසි පටන් ගන්න තැන ඉඳන් තමයි අපි මේ ක්ලාස් එක කරගෙන යන්නේ. එතකොට මූලික දැනුමේ ඉඳන් Z එකට A to Z අපි කරගෙන එතකොට කිසිම තැනක් ඔයාලට මිස් වෙන්නේ නැහැ. right? ඔය ගොඩක් අයට ඉංග්‍රීසි ලියනකොට කියවනකොට ඒ වගේ පේපර්ස් කරනකොට තියෙන ප්‍රශ්නේ තමයි මගේ පුතේ ඔය පොඩි තැන් ඔයාලට මිස් වෙනවා. චූටි දේවල් වැරදුනාට පස්සේ ලොකු දේවල් කොහොමද වැරදිනවා. අපි ගොඩක් අය කරන්නේ මගේ පුතේ චූටි දේවල් මිස් කරනවා. අපි ඔක දන්නවා. එහෙම කියලා මගනවා. දන්නවා කියලා මගන්නේ ටික තමයි එක්සෑම් එකට යනකොට දන්නේ නැත්තේ. ඇත්තම දේ තමයි. ඒක නිසා අපි ඒ තුස කතා කරගෙන යනවා. මේ කතා කරගෙන ගියාට පස්සේ චූටි තැනක්වත් ඔයාට මිස් වෙන්නේ නැහැ ක්ලාස් එකේ. එතකොට මේ සිලබස් එක හරියට ඔයාගේ හරිද? හරි. එතකොට දැන් එක අපි සති දෙකක් විතර මේ විදිහට ක්ලාස් එක කරා. ජනවාරි වල ලංකාවේ කොහේ හිටියත් මේ ක්ලාස් එකේ ටියුට් එක ඔයාගේ ගෙදරට හම්බ වෙනවා. අපේ ක්ලාස් එකේ ටියුට් එක ගිය අවුරුදු වල මේ තිබ්බ ක්ලාස් වල අපි පුතේ ටියුට් එක වාට දැම්මා ගෲප් එකට දැම්මා print out එකක් දාගෙන ඔය ටික වැඩ ටික කරන්න. ඉතින් ඒකට ඔයාටත් කරදරයක් සමහරක් අය ඔක ඩවුන්ලෝඩ් කරන්නෙත් නෑ ස්ක්‍රීන් එක තියාගෙන ඉන්නවා. මේක එක ප්‍රොබ්ලම්ස් තිබ්බා. ඉතින් අපි ඩිසයිඩ් කරා මේ අවුරුද්දේ අනිවාර්යෙන් ජනවාරි වෙනකොට ඔයාට ටියුට් එක ඔයාලා ලංකාවේ කොහේ හිටියත් ටියුට් එක වගේ ගෙදරට එනවා ෆ්‍රී. නොමිලේ වන්නේ ටියුට් එක. ඊට පස්සේ ටියුට් එකේ තමයි වැඩ ටික කරගෙන යන්නේ. හරි පිළිවෙලට ලස්සනට ඒකට වැඩ ටික කරගෙන යන්න පුළුවන් වාට. right? ඒක තමයි අපේ ඊළඟ ඇඩ්වාන්ටේජ් ඒ වාසිය තමයි ඔයාලට ගන්න පුළුවන් ටියුට් එක ලස්සනට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ලස්සන ටියුට් එකක් complete ටියුට් එකක් ඔයාලට හම්බ වෙනවා. ඒ ටියුට් එක ඔයාලට කරගෙන යන්න පුළුවන්. හරිනේ? හරි. ඊටු ටික අපි කතා කරන පුතේ ක්ලාස් එක කරන අතරතුරේ අපි යමු පුතේ අද දවසේ පොඩි ලෙසන් එකක් කරන්න. right? අද දවසේ පොඩි ලෙසන් එකක් කරන්නේ. හරි. දැන් ඉංග්‍රීසි කියලා කිව්වනේ මම. දැන් ඉංග්‍රීසි දැන් අපි හැමදාම මේ කරගෙන යනෝනේ. දැන් අවුරුදු දෙමින් 10 වෙනි අවුරුද්ද වෙන්න ඕන. නේද? ඒක වසරෙන් ඉඳන් අපි ඉංග්‍රීසි
කරගෙන 100ට 100ක්ම ඉංග්‍රීසි හදාගන්න අමාරු වුණානේ කට්ටියට. ඒකට මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ නැතිනේ. ඒ ප්‍රශ්නේ මේ අවුරුද්දේ කොහොම හරි අපි ඉවර කරනවා. 20 22 right අලුත් අවුරුද්දේ අපි මේ ප්‍රොබ්ලම් එක අපි කොහොම හරි solve කරනවා. විසඳනවා. right හරි ඒක නිසා ටාගට් එකක් අදම තියාගන්න අනිවාර්යෙන් අපි මේ අවුරුද්දේ මේ ඉංග්‍රීසි ටික කොහොම හරි යදා ගන්නවා. right අපි ඒක ඒ විදිහටම කොහොම හරි කරනවා. එතකොට ඔයාට ඕනම දෙයක් කරගන්න පුළුවන්. right ඉංග්‍රීසි කියන්නේ පුතේ O level exam එකේ turning point එකක්. ජීවිතේ හැරුම් ලක්ෂයක් කියන්නේ ඉංග්‍රීසි. ගණන් වගේම තමයි. මම ඉස්සරහට පුතේ ඉංග්‍රීසි නැතුව ලංකාවේ මුකුත් කරන්න බෑ. කඩේකට ගිහලා බඩුවක් ඉල්ලන්නත් බෑ ඉංග්‍රීසියෙන්. right ඒ තරම් මේක වැරියබල් එකක්. ගොඩක් වටිනවා. ඒක නිසා මේක අනිවාර්යෙන් උඩ දාගන්න ඕනේ. හරිද? හරි. එතකොට පුතේ මේ ක්ලාස් එකේ මෙන්න මේ විදිහට යන්නේ ග්‍රැමර් කරනවා ක්ලාස් එක ඇතුලේ අපි ග්‍රැමර් අනිවාර්යෙන් කරන්න ඕනේ මොකද පේපර්ස් කරන්න ඕනේ. ඒක ග්‍රැමර් කරනවා. ඒතකොට දවසට එක ග්‍රැමර් පොයින්ට් එකක් අපි කතා කරනවා. ග්‍රැමර් ලෙසන් එකක් දවසට කතා කරනවා. ඊට පස්සේ අපි මේ ග්‍රැමර් එකට අදාළව ඇක්ටිවිටීස් කරනවා. දැන් ඇක්ටිවිටීස් ඔක්කොම ටික ටියුට් එකේ තියෙන ටියුට් එක තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒක ඉවරනාට පස්සේ ඔයාලට එසේ එකක් තියෙනවා. ඒ එසේ එක පාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඩික්ටේෂන් තියෙනවා. මොකද අපේ ඉංග්‍රීසි හොඳට පුළුවන් වෙන්නේ පුතේ උඩරිම අපි words දැනගෙන ඉන්න ඕනේ ඉංග්‍රීසි වල. words and words. right වචන දන්නේ නැතුව ලැන්ග්වේජ් එකක් අපිට ඉගෙන ගන්න අමාරුයි. පුළුවන් තරම් වචන දැනගන්න. ඊට පස්සේ දැන් වචන පාඩම් කරන්න ඕන. සාමාන්‍ය වචන සතියකට 20ක් 25ක් විතර. දැන් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද වචන පාඩම් කරගන්නේ කොහොමද? සතිය ගියත් වචන මතක හිටින්නේ නැහැ. right මතක හිටින්නේ නැහැ. මේකට මොකද්ද කරන්න කියලා ප්‍රශ්නයක්. ඒකට විසඳුමක් තියෙනවා. මගේ ළඟ තියෙන පොඩි මෙතඩ් එකක් විනාඩි දෙකක් ඇතුළත ඕනම අමාරු ඉංග්‍රීසි වචනයක් ස්පෙලිංස් එක right pronunciation එක විනාඩි දෙකක් ඇතුළත ජීවිත කාලෙටම මතකෙ හිටින පොඩි මෙතඩ් එකක් තියෙනවා. අන්නේ මෙතඩ් එක මම කියලා දුන්නා. ඒකට විනාඩි 2යි එක ඉංග්‍රීසි වචනයක් පාඩම් කරන්න යන්නේ. ඒකට වචන 10ක් පාඩම් කරොත් විනාඩි 20යි. දවසෙන් වචන 10ක් විනාඩි 20ක් වේස්ට් කරලා වචන 10ක් පාඩම් කරනකොට ජීවිත කාලේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. එක්ස්පීරියන්ස් එක ඉංග්‍රීසි වර්ඩ් එක ඕන කාලයක් මතක හිටිනවා. දැන් එකක් කියන්න. ඊට පස්සේ එක දවසෙන් ඩික්ටේෂන් ටික පාඩම් කරගන්න ඕනම ඉංග්‍රීසි වර්ඩ් එක පාඩම් කරගන්න පුළුවන්. right? ඒතකොට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. හරිනේ? හරි ඊට පස්සේ අපි ඒක කරා. ඊට පස්සේ අපි පළාත් පේපර්ස් දෙනවා, පාස් පේපර්ස් දෙනවා මේ ටික අපි කරන. ඊට පස්සේ ස්පෝකන් පාර්ට් එකක් තියෙන හැමදාම ඔයාලට කරන්න. ස්පෝකන් එක අපි කතා කරනවා. ඊට පස්සේ තමයි පුතේ O level exam එකට තියෙනවා පැටර්න්ස් කියලා જાතියක්. right? ඔයාලා තාම ඉගෙනගෙන නැතුව ඇති පුතේ පැටර්න්ස් කියලා. right? ඒතර grade 10 11 මේ දෙකේදී තමයි පැටර්න්ස් අපි කතා කරන්නේ. 6 7 6 to 9 අපි කතා කරන්නේ. මේ patterns ඉංග්‍රීසි වල තියෙනවා පුතේ patterns 1000ක් විතර. but patterns 1000ම අපි ඉගෙන ගන්න ඕනේ නැහැ. O level exam එක target කරන්නේ අපි මේ වැඩ ටික කරන්නේ. හොඳට මතක තියාගන්න පුතේ keep it in your mind O level paper එකයි grade 10 වල paper එකයි දෙකම සමානයි. එකම same. ඒකයි මම මේ O level exam එක කියලා කියන්නේ. right? උදේ paper එකේදී patterns කියන જાතියක් තියෙනවා පුතේ මේ patterns අපි දැනගෙන ඉන්න ඕනේ. මේ patterns එකක් දැනගත්තට පස්සේ ඕන තරම් sentences හදන්න පුළුවන් අපිට. හරිද? patterns ඔයාලට උගන්වනවා. spoken පැත්තත් එක patterns ටික උගන්වනවා. ඊට පස්සේ දැන් අපි දවස් 4ක් මේ විදිහට අපි ක්ලාස් එක කරගෙන ගියාට පස්සේ පුතේ මේ ටික මතකද බලන්න ඔන්ලයින් ටෙස්ට් එකක් තියෙනවා අපි ක්ලාස් එක ඇතුලේ. හැම මාසෙම ඔන්ලයින් ටෙස්ට් එකක් තියෙනවා. right? ඔන්ලයින් ටෙස්ට් එකක් ගානේ තියෙනවා. right? ඔන්ලයින් ටෙස්ට් එකක් කියන්නේ ජනවරි ටෙස්ට් එක පෙබ්‍රුවරි ටෙස්ට් එක කොහොම තියෙනවා. ඒකට ඉතින් අපි රෑන්ක් දෙනවා. කවුද වැඩිම ලකුණු මොන ස්කෝරේ ළමයිද නේම් එක ඒරියා එක ඔක්කොම එක අපි කියනවා. සමහරක් අයට අපි ප්‍රයිස් එකක් දෙන්න ඩිසයිඩ් කරලා තියෙනවා. එතකොට ඔන්ලයින් ටෙස්ට් එකක් තියෙනවා. ඒතකොට මාසේ අවසාන වෙනකොට ඊළඟට මේ ඔක්කොම ලෙසන්ස් ටික මතක් කරලා ආයෙසරයක් පේපර් එකක් එක්ක රිමයින්ඩ් කරලා තියෙනවා. ඒතකොට කවදාවත් පුතේ පළවෙනි පාඩම අමතක වෙන්නේ නැහැ. ඒ මාස 3ක් 4ක් ගියා පළවෙනි පාඩම මතකයි. මොකද ආයෙසරයක් රිවයින්ඩ් කරනවා. ඒක නිසා. ඒක තමයි තියෙන ඇඩ්වාන්ටේජ් එක. right? එතකොට මෙන්න මේ විදිහට තමයි අපි ක්ලාස් එක කරගෙන යන්නේ. හරි. ඊට පස්සේ දැන් මේ ක්ලාස් එකට එනවා නම් අපි මේ ක්ලාස් එක ඇතුලේ වැදගත්ම කොටස් තමයි පුතේ ග්‍රැමර් එක. right? ග්‍රැමර් එකට ඔයා CR book එකක් තියාගන්න ඕනේ.
80 pages, right? පිටු 80 පොතක් තියාගන්න grammar වලට. එච්චරයි ඕන. අනිත් ඔක්කොම ටියුට් එකේ තියෙනවා. ස්පෝකන් ටික ටියුට් එකේ තියෙනවා. ටියුට් එකේම ටයිප් කරලා තියෙනවා. ඩික්ටේෂන් ටික ටියුට් එකේ තියෙනවා. එතකොට පැඩිස් ටිකට මම ඒකට බුක් එකක් ගන්න ඕන පුතේ. එක්සර්සයිස් බුක් එකක් 40 pages, right? පිටු 40 පොතක් ගන්න ඕන. කොච්චරයි ඕන? දෙක විතරක් තිබුණා ඇති. හරිනේ? හරි. එතකොට මෙන්න මේ 180 පොතක් තියාගන්න grammar වලට exercise පිටු 40 පොතක් තියාගන්න patterns කරන්න. හරිනේ? ඒතකොට ඒ ටික තිබුණම ඇති. අනිත් ඔක්කොම ටියුට් එකේ තියෙනවා පුතේ. spoken පැත්තක් ටියුට් එකේ තියෙනවා. dictation ටික හැම ඔක්කොම ටික ටියුට් එකේ තියෙනවා. ටියුට් එක ලස්සනට වැඩේ කරගෙන යන්න විතරයි තියෙන්නේ. ඒතකොට මාස දෙකකට සැරයක් වඩා ටියුට් එකක් දෙකටම free හම්බෙනවා. ටියුට් එකේ තමයි වැඩ ටික කරගෙන යන්නේ. හරිනේ? ඒතර මේ අවුරුද්ද පුරාම ඔන්ලයින් ක්ලාස් එක තමයි තියෙන්නේ. අපි ක්ලාස් එක මගින් නතර කරන්නේ නැහැ. O level exam එක දෙනකම්ම ඔන්ලයින් ක්ලාස් එක දෙන එක නිසා ඒ ගැනත් බය වෙන්න එපා. right? වෙන ක්ලාසස් වගේ මගින් නතර වෙන්නේ අනිවාර්යෙන්. O level exam එකේ හොඳ රිසල්ට් එකක් දානකම් මේ ක්ලාස් එක තියෙනවා. ඒ ගැනත් බය වෙන්න එපා. හරි. අපි යමු දැන් පුතේ ඉතුරු ටික අපි පස්සේ කතා කරමු. දැන් කතා කරලා නැත්තම් මේ පාඩම කරන්න වෙන්නේ. හරි. අද දවසේ මම පොඩි ලෙසන් එකක් පටන් ගන්න හදන්නේ. පොඩි ලෙසන් එකක් කිව්වට පුතේ මේක this is very important lesson. ගොඩක් වැදගත්. හොඳට මතක තියාගන්න පුතේ මෙන්න මේ කතාව don't forget origin. මුල අමතක කරන්න එපා. මම කියන්නේ language. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් මුල අමතක කරන්න එපා. right? දැන් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න දැන් මෙතන ඉන්නවනේ පුතේ එක එක මේ knowledge වලයි එක එක දැනුම් මට්ටම් වල මුකුත්ම බැරි කෙනෙක් ඇති සාමාන්‍ය පුළුවන් කෙනෙක් හරි හොඳටම පුළුවන් කෙනෙක් ඇති මේ එක එක ඉන්නවනේ. එතකොට අපි අද පටන් ගන්න හදන්නේ ඉංග්‍රීසි වල මුලම තැන. මෙන්න මෙතනින් ඉංග්‍රීසි ටික අල්ලගත්තොත් ඔයාට අනිවාර්යෙන්ම මේ අවුරුද්දේ ඉංග්‍රීසි වලින් ගොඩ යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. right? I promise you. මම ඔයාලට පොරොන්දු වෙනවා මේ සැරේ ඔයාට මේකෙන් ගොඩ යන්න පුළුවන්. right? හරිනේ? හරි. අපි ඉංග්‍රීසි පටන් ගන්න හදන්නේ මෙන්න මේ lesson. right? take your book ඔයාගේ පොත අරගෙන ලියා ගන්න පුතේ topic එක now. right. on a first lesson එකක් කතා කරන්න හදන්නේ පුතේ අද දවසේ nouns. 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 right? then මේ ක්ලාස් එකේ තියෙන දේ තමයි මොකද දැන් හැමෝටම රෙකෝඩින් එක හම්බ වෙනවා ප්‍රශ්නයක් නැහැ ඒ ගැන බය වෙන්න එපා හැමෝටම රෙකෝඩින් එකක් බලන්න පුළුවන් මේ ක්ලාස් එකේ පුතේ දැන් අද දවසේ කරන ලෙසන් එකයි next week කරන ලෙසන් එකයි මේක කනෙක්ෂන් එකක් තියෙනවා මේක චේන් එකක් වගේ එකට එක යාවෙලා යන්නේ ඒකට අර පොඩි ස්ටෝරි එකක් හරි ලස්සනට එක දිගට යනවා ඒකට මේක හරියට ආව වෙනවා කොහෙන්වත් හැලෙන්නේ නැහැ තැන හරිනේ අවසාන වෙනකොට සාමාන්‍යයෙන් තව මාස 4ක් විතර යනකොට මම මේ කියන විදිහට වැඩ කරොත් සිංහලෙන් හිතන ඕනම වාක්‍යයක් ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් මට්ටමට මම ඔයාගේ මයින්ඩ් එක හදනවා. හරිද? එහෙනම් ඒ එතෙන්ට යන්න ඔය මේ lessons ටික පිළිවෙලට අල්ලගෙන යන්න. හරිද? හරි. අපි යමු පුතේ first lesson එකට. lesson එක තමයි nouns. What is the meaning of noun? මොකද මේ nouns කියලා කියන්නේ? nouns කියලා කියනවා පුතේ අපි නාම පද වලට. nouns කියලා කියන්නේ මොනවද? නාම පද. right. noun එකක් කියන්නේ නාම පදයක්. then tell me what is the නාම පද? මොකද නාම පදයක් කියන්නේ? noun එකක් කියන්නේ නාම පදයක්. හරි ප්‍රශ්නයක් නැහැ. මොකද නාම පදයක් කියලා කියන්නේ? සිංහලෙන් නාම පදයක් කියන්නේ අර්ථ දක්වන්නේ කොහොමද? meaning එක මොකද්ද? නාම පදයක් කියන්නේ නාම පදයක් කියලා කියන්නේ මොකක්ද? සිංහල වලින් අපි නාම පදයක් කියලා කියන්නේ පුතේ අපි කියනවා කෙනෙක් දෙයක් ස්ථානයක් සති කෙනෙක් දෙයක් ස්ථානයක් සති එතකොට අපි මේක ඉංග්‍රීසි වලින් කියනවා noun is
a person. Noun is a person, a thing, a place, something, an animal. Noun is a person, a thing, a place, an animal. එහෙනම් noun එකක් කියන්නේ මොකද්ද පුතේ? කෙනෙක්, දෙයක්, ස්ථානයක්, සතෙක්. අපි ඉංග්‍රීසි වලින් කියනවා noun is a person, a thing, a place, and animal. Right? හරි. ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම. noun එකක් යනු noun එකක් යනු නාම පදයකි. noun එකක් යනු නාම පදයකි. noun එකක් යනු නාම පදයකි. right. එනම් කෙනෙක්, දෙයක්, ස්ථානයක්, සතෙක් වේ. එනම් කෙනෙක්, දෙයක්, ස්ථානයක්, සතෙක් වේ. හරි. දැන් අපි ඔක ඉංග්‍රීසි වලින් ලියා ගන්න ඕන පුතේ. අපි කියනවා noun is a person, a thing, a place, and an animal. Right? මේක බේස් වෙලා තමයි පුතේ සම්පූර්ණ ඉංග්‍රීසි එක යන්නේ. පේපර් එක හැදෙන්නේ මෙන්න මේක බේස් වෙලා. ඉස්සරහට ඔයාලට තේරෙයි මේක හරියට කැච් කරගත්තොත් හරියට අල්ලගත්තොත් පුතේ කොච්චර ඉංග්‍රීසි ලේසිද කියලා. right? මේක තමයි බේසික් එක. right? so noun එකක් කියන්නේ මොකද්ද පුතේ? කෙනෙක්, දෙයක්, ස්ථානයක්, සතෙක්. a person, a thing, a place, and animal. right? take it down. ලියා ගන්න පුතේ මේක. noun is a person, a thing, a place, and an animal. right? මේක තමයි පුතේ බේස් එක. දැන් මේක හරියට අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තොත් ඉංග්‍රීසි එක අල්ලගන්න පුළුවන්. If you have any problem, you can ask. මොනවාරි ප්‍රශ්නයක් දෙනවට inbox chat එකට දාන්න. 8:45ට ක්ලාස් පටන් ගන්න කියලා දාලා තියෙනවා. 8:00ට ක්ලාස් එකක් ඉවර වෙනවා කියලා. right? right. හරි. finish. okay. right. හරි. දැන් අපි බලමු noun එකක් ගත්තට පස්සේ දැන් හොඳට මතක තියාගන්න keep it in your mind ඉංග්‍රීසි වල noun එක කිව්ව ගමන් දැන් ඔයාගේ ඔළුවට එන්න ඕන mind එකට එන්න ඕන පුතේ මොකද්ද? a person, a thing, a place, and animal. මොනම හරි තැනක right? anywhere මොන හරි තැනක පුතේ paper එක noun කියලා තිබුණොත් like ඔයාගේ mind එකට එන්න ඕන a person, a thing, a place, and animal. right? හරි. ඒත් දැන් noun එකක් කියලා කිව්වේ මොකද්ද පුතේ? noun එකක් කියලා කිව්වා right? noun එක කොටස් හතරක් තියෙනවා මොකද්ද? noun එකක් කියලා කිව්වේ මොකද්ද? what's a noun?
noun එකක් කිව්වා. A person. A person. ඒ කියන්නේ කෙනෙක්. A thing. A thing. A thing. A place. ස්ථානයක්. An animal. Subject. Right? අනුපදේ noun එකක් කියන එක ඕක තමයි ඔළුවට තියෙනවා. Right? Right? Noun එකක් කියන්නේ a person, a thing, a place, an animal. Right? දැන් මේක තමයි ඔයගේ ඔළුවේ තියෙන්න ඕන. Right? හරි. Right. Give me example for noun. Right? A person. Person කෙනෙක් example එකක්. කවුද පුතේ person කෙනෙක් example එකක්? Right? පුද්ගලයෙක් කවුද? Doctor. Doctor is a person. Right? Doctor is a person. Right? Doctor is a person. Right. Next. Teacher. ගුරුවරයා. Persons ලා පුද්ගලයෝ ගැන කියන්නේ. Farmer. Farmer. ගොවියා. Manager. Manager. කළමනාකාරතුමා. Principal. Principal. Boy. පිරිමි ළමයා. Girl. ගෑනු ළමයා. මෙන්න මේ වගේ ඕනම person කෙනෙක් අපිට ගන්න පුළුවන්. Right? Businessman. Like that. ඒ වගේ. Next. A thing. දෙයක්. thing එකක් කියනකොට අපිට හම් වෙන ඕනම දෙයක්. It's a non-living. ඒ කන නැති දේවල් ගැන අපි මේ කතා කරන්නේ. අපිට හම් වෙන ඕනම දෙයක්. Any object can touch. Touch. හරි? see මොකද්ද? pen. pen ගන්න පුළුවන්. table. Right? Bag. Chair. Tin. Knife. Yeah, particular examples one. Right? Ruler. Like that. Next. ඊළඟට place. Place එක. ඒ කියන්නේ මොකද? ස්ථානයක්. කොහෙද ස්ථාන ගන්න අපි? House. House. Park. Park එක. School. Parcel. Railway station. Railway station. Bank. Shop. Fair. Fair can follow. Right? The place. ඊට පස්සේ ගන්න ඕනේ animal සතෙක්. අපි වොන්තරන් ඉන්නවනේ parrot. කුරුල්ලන්ටත් ගන්න පුළුවන්. Dog. Cat. Bear. වලහා. මේ වගේ වොන්තරන් සත්තු. Right? There are a lot of. Right? හරි. These are nouns. මේ ඔක්කොම ටික මොනවාද පුතේ? noun පද. නේ? The noun කියපු ගමන් මතක් වෙන්න ඕනේ මොකද්ද? A person, a thing, a place, an animal. කෙනෙක්, දෙයක්, ස්ථානයක්, සතෙක්. Right? ඔන්න තියෙනවා පුතේ categorize කරලා මෙන්න persons ලා, මෙන්න things, මෙන්න places, මෙන්න animals. හරිනේ? හරි. Take it down. ලියා ගන්න පුතේ මේ ටික. මෙයා සමහරක් ඒවා දන්නව ඇති, සමහරක් ඒවා දන්නේ නැතුව ඇති. but කමක් නෑ ලියා ගන්න. මොකද මේක තමයි බේසික් එක. මේක බේස් වෙලා තමයි ඉතුරු lessons ටික ඔක්කොම ටික දෙයක්. right. හරි. take it down. group එකේ link එක එවන්න කියලා කියනවා. මේ group එකේ link එක ඔයාලට එන message වලින් ගන්න පුළුවන් පුතේ.
group එකට දානවනේ. ඉතින් ගන්න පුළුවන් group එකේ link එක අර මම හිතන්නේ competition එකක් තියෙනවා තරංගයක් තියෙනවා. මේ ඒකෙන් මම හිතන්නේ එක සැරයක් business ලේන දැන් 10th of January තමයි අවසාන competition එක තියෙන්නේ මම හිතන්නේ. link එක ගොඩක් එවලා ඇති මම හිතන්නේ අදත් එවුවා link එක. group එකේ පොඩ්ඩක් check කරන්නවට ආපු WhatsApp වල තියෙනවා link එක. අපේ fix date එක මේක තමයි පුතේ. හැමදාම grade 10 class එක තියෙන්නේ අඟහරුවාදා Tuesday 8:30 සමහරක් අය 45 class එක කරන්න කියලා කියනවා. අටමාට class එක ඉවර වෙනකල කොහොමද පුතේ 8:30 පොඩක් පහු වෙනවා. මොකද ගොඩක් අය class එක ඉවර වෙන්නේ 8:30 නිසා මගේ class එක කලින් class එක ඉවර වෙන්නේ 8:30 නේ. පොඩි වෙනස්කමක් තියෙනවා. right ඒක නිසා ප්‍රශ්නයක් කරගන්න එපා ක්ලාස් එකට join වෙන්න. ඒක පොඩක් manage කරගන්න පුළුවන් අපිට. right හරි. දැන් මේ week එක වට free class එකට join වෙන්න පුළුවන්. දැන් මේ week එකේ වට free වෙන්න පුළුවන්. next week එකත් අපේ class එකට free වෙන්න පුළුවන්. මේ ඇවිල්ලා අපි වැඩ ටික කරමු. ජනවරි තමයි වගේ ටියුට් එක හම්බෙන්නේ පුතේ. ගොඩක් අයනවා ටියුට් එක ගන්න කොහොමද කියලා. ජනවරි ටියුට් එක දෙනවා අපිට. ඔයගේ ඩීටේල්ස් ටික ගන්නවා අපි ඇඩ්‍රස් එහෙම ගත්තට පස්සේ ඔයා ලංකාවේ කුඩේ හිටියත් ඔයගේ ටියුට් එක වට හම්බ වෙනවා. මාස දෙකකට හරියන්න ටියුට් එක දෙනවා. ඒ තමයි ඔක්කොම ටික තියෙන්නේ. මේ ටියුට් එක වට හම්බ වෙනවා. බැරිම එපා. හැමෝටම ටියුට් එක හම්බ වෙනවා. right finish. right හරි. right දැන් ඔයාලට හිතලා answers දෙන්න පුළුවන් පුතේ මේකට nouns වලින්. හරි. right හරි. ඔන්න දැන් පුතේ noun එකක් ගැන අපි කතා කරේ. noun is a person, a thing, a place and animal. කෙනෙක්, දෙයක්, ස්ථානයක්, subject. මෙන්න මේකට තමයි පුතේ අපි noun කියලා කියන්නේ. දැන් noun එකක් ගත්තොත් persons වලට අපිට examples දෙන්න පුළුවන්. doctor, teacher, farmer, manager, principal, boy, girl, anything else. Right? Thing, pen, table, bag, chair, tin, knife, like that. A place, house, park, school, railway station, bank, shops. Right? Animals ගත්තට පස්සේ අපිට පුළුවන් parrot, dog, cat, bear, like that. Right. Then මෙන්න මේක ඔළුවේ තියාගෙන keep it in your mind. Then මම මේ lesson එක තා චුට්ටක් ඉස්සරහට වයින් යනවා. right හරි මම මේ කියලා දෙන්න හදන්නේ පුතේ ඔයාට කාට හරි වැරදිච්ච තරම් කියනවා. right ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කවදාවත් මේක හරියන්නේ නැහැ. right හැමදාම පේපර් එකට ලකුණු අඩු. right මාක්ස් නැහැ. මොකද්ද මේකේ ප්‍රශ්නේ? ලියනේව සමහරක් වෙලාවට වරදිනවා. ගොඩාක් ලියනවා. ආයි බලනකොට මේක වැරදි. එහෙම කියනවා. මොකද්ද මේක ප්‍රොබ්ලම් එක? මම මේක සෝල්ව් කරන්න හදන්නේ. මේක විසඳන්න හදන්නේ. ඒ නිසා step by step අපි මේක කරගෙන යමු. right because automatically මාස් 3-4ක් යනකොට ඔයාටම තේරෙන්නේ මොකද්ද ඔයාට වෙලා තිබ්බේ කියලා. right ඒක නිසා පොඩ්ඩක් ඉවසිල්ලෙන් අපි මේක ස්ටෙප් එකේ. හරි දැන් මේක තමයි පුතේ බේසික් එක. බේස් එක මේක. noun එකෙන් තමයි ඉංග්‍රීසි කියන දේ පටන් ගෙන යන්නේ. මම පටන් ගන්න මෙතනින්. right මෙතනින් තමයි බේස් එක හැදෙන්න ඕන. කවදාවත් දැන් මේ noun එක අමතක කරන්න බෑ. nobody can do it. අටත් එක් කරන්න බෑ දැන්. right noun එකක් කියන්නේ a person, a thing, a place and animal. කෙනෙක්, දෙයක්, ස්ථානයක් සම. මේක දැන් ඔළුවේ තියෙනවා. right හරි දැන් අපි ඒක කතා කරන්නේ. ඔන්න ඊට පස්සේ පුතේ දැන් මේ noun එක මම කොටස් දෙකකට බෙදනවා. there are two types. කොටස් දෙකකට බෙදනවා ඉතින්. right හරි ඔන්න බලන්නකෝ.
මේ noun එක මම කොටස් දෙකකට බෙදනවා. right? හරි. කොටස් දෙකකට බෙදනවා. හරි. එකක් තමයි පුතේ proper noun කියලා එකක් තියෙනවා. First one is proper noun. Other one is common noun. Noun එක කොටස් දෙකයි. There are two types. Right? Types දෙකකට බෙදුවා. First one is proper noun. Other one is common noun. Right? Then noun කියවගම මතක තියෙන්නේ. A person, a thing, a place, an animal. කෙනෙක් දෙයක් ස්ථානයක් සතෙක්ට අග්ගලම තියෙනවා. Right? හරි. And then noun එක පුතේ කොටස් දෙකයි. There are two types. First one is proper noun. Other one is common noun. මොකක්ද මේ පුතේ proper noun, common noun කියලා කියන්නේ? Proper කියන එකේ meaning එක තමයි පුතේ නිසි. නිසි කියන එක. ඒක පිළිවෙලයි කියන්නේ. Proper noun. Common noun දැන් මම ඉස්සෙල්ලා common noun එක ගැන කතා කරන්නම්. අපි කියන්නේ common area කියලා. common කියන්නේ පුතේ පොදු කියන එක. පොදු නාම. පොදු නාම. common nouns කියන්නේ පොදු නාම. ඒ පොදුවේ ගන්න පුළුවන් දේවල් වලට අපි කියනවා common nouns කියලා. දැන් හොඳට මතක තියාගන්න අර මුලින් කතා කරපු nouns වලින් තමයි දැන් මේක බෙදෙන්නේ. right? දැන් ඉංග්‍රීසි වල තියෙන proper nouns. මොනවාද? common nouns කියලා. පොදු නාම. මෙන්න මෙහෙම කියමුකෝ. දැන් අපි මෙන්න මෙහෙම එකක් කියනවා. දැන් මම කියනවා කලිසම් අඳිනවා නම්, shirt අඳිනවා නම්, travel තියනවා නම්, right? මෙහෙම මේ වගේ ස්වරූපයක් තියෙනවා. එයාට පොදුවේ අපි නමක් කියනවා. මොකද්ද? travel තියෙනනේ. කලිසම් අඳින, shirt අඳින අයට අපි පොදු නමක් කියනවා. මොකද්ද? පොදුවේ අපි දැක්ක ගමන් කියනවා. ආයා පිරිමි කෙනෙක්. මෙතන කොල්ලේ. අපි කියනවා පොදු නමක් දෙනවා boy. අපිරිමි ළමෙක්. මේ ක්ලාස් එකේ ඉන්නේ වර්ග දෙකයි කවුද? මේ ක්ලාස් එක ඇතුළේ ඉන්නවා. දැන් මම ඔයාලා දැක්ක ගමන් මතක් වෙනවා. දැන් දැක්කම මට පේනවනේ. ආන ෂර්ට් එකක් ඇඳලා නේ පොල්ලේ කපලා ඉන්නවානේ. එහෙනම් මම කියන පොදු නමක්. මෙතන ඉන්නවා පිරිමි ළමයි. එහෙනම් common noun is a boy. boys. පිරිමි ළමයි. දැන් කරාබු දාලා පොණ්ඩේ බොතල පොණ්ඩේ වවලනේ ගවුම් ඇඳලානේ ඔම ඉන්නවා. මං යාට common name එකක් දෙනවා. මොකද්ද? girls. දැන් තේරෙනවද පුතේ? common noun එකක් දැනෙන්න මොකද්ද කියන්නේ? girls. මොන පොදු නාමයක්. ගොඩාක් අයට දෙන පොදු නමක්. girls. යාලා boys ලා. right? දැන් මම පාරටලා එනකොට රෝද හතර තියෙන එක එක දේවල් යනවා. රෝද හතරක් තියෙන දේවල් යනවා. අපි ඒකට මොනවද කියන්නේ? පොදු නමක් කියනවා. මොනවද පාරේ යන්නේ? වාහන. එහෙනම් පොදු නමක් දෙනවා රෝද හතරක් තියෙන ඒවට. රෝද දෙකක් තියෙන ඒවට අතක් කියනවා. ගොඩක් අපි කතා කරන රෝද හතරක් තියෙන ඒවට කියනවා vehicles. වාහන. vehicles. වාහන පොදු නාමය. vehicles. දැන් අපි හැමදාම මොනවද කරන්නේ උදේ ඉඳන් තුන් වේලා කනවා නේද? කන්නේ මොනවද? පොදුවේ කන දේවල් මොනවද? අපි කනවා එළවලු කනවා නේ. එහෙනම් අපි vegetables අනෙළවලු. ඒක පොදු නාමයක් උදේ පොදුවේ. පොදුවේ අපි උදේට දවල්ට රැට කන ව්‍යංජන වලට අපි කියනවා vegetables. it's a common noun. පොදු නාමයක්. හරි. දැන් proper noun එකක් කියන්නේ මොකද? what's a proper noun? proper noun එකක් කියලා කියන්නේ. proper noun එකක් කියන්නේ පුතේ මෙන්න මේ පොදු නාමයේ තියෙන common noun එක. මේ common noun එක ඇතුලෙන් විශේෂ කෙනෙක්ව ගන්නවා. අන්න එයාට අපි කියන proper noun එකක් කියලා. දැන් පිරිමි ළමයි දැන් මෙතන ඉන්නවානේ අපේ ක්ලාස් එකේ boys ලා ටිකක් ඉන්නෝනේ. එතනින් ඉන්නවා මං අඳුරන ළමයි. එයාගේ නම අමල්. අන්න අමල්. අමල් is a proper noun. මෙතන ඉන්න boys ලගේ විශේෂ කෙනෙක් යා.
අනේ නම් පුතේ යම් කිසි ටිකක් අතරින් විශේෂ කෙනෙක්ක් තියෙනවා proper noun එකක්. So Namal is a proper noun. Someone's name is a proper noun. කාගේ හරි නමක් proper noun එකක් විදිහට අපිට ගන්න පුළුවන්. අපි ගෑන් ළමයි ටිකක් ඉන්නවා. මේ ක්ලාස් එකේ ගෑන් ළමයි ඉන්නෝනේ. ගෑන් ළමයි ඉන්නෝනේ. එතකොට එතනින් ඉන්නවා කවුද? අපි ගමු සම්දුනි. සම්දුනි. Sanduni is a proper noun. But yeah, someone's name. Again, name. අනේ නම් මෙයාට proper noun එකක් වෙනවා. දැන් vehicles තියෙන පාරේ වාහන ඕන තරම් යනවා. වාහන. උදේ ගත්තම වාහන. මම කියනවා එතනින් car. car. එහෙනම් පුතේ car එකක් කියන්නේ වාහනද? ලෝරි තියෙනවා, van තියෙනවා, car තියෙනවා නේ. truck තියෙනවා. එක එක විදිහේ vehicles තියෙනවා. various type of vehicles. ඒ අතරින් පුතේ කායික කියන්නේ මොකද්ද? proper noun. එහෙනම් දැන් ඔයාලට පුළුවන් vegetables ගැන කතා කරනකොට මොකද්ද? පුතේ vegetables වල proper noun එක you can find with proper noun. Vegetables carrot, cabbage, go up. Cabbage, right? Like that. Brinjal. එහෙනම් මේවා අපි ගන්නවා පුතේ මොනවාද? right හරි එතකොට මෙන්න පුතේ noun එකයි කොටස් දෙකකට බෙදෙනවා there are two types එකක් තමයි පුතේ proper noun and common noun proper nouns and common noun proper noun කියලා කියනවා පුතේ නිසි නාම common noun කියනවා පොදු නාම right නිසි proper කියන්නේ නිසි නාම right හරි take it down clear කරමු පුතේ මේක right if you have any problem you can ask මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න finish right ඔන්න පුතේ දැන් noun කියන දැන් අර noun කියන lesson එක සම්පූර්ණයෙන් අද දවස් ඉවර කරනවා මේක තමයි පුතේ base එක මේක හරියට identify කරගත්තේ නැති වුණොත් තමයි පුතේ english කියන දේ ගොඩක් අමාරු වෙන්නේ right හරිනේ හරි දැන් noun එක කියන්නේ පුතේ කෙනෙක් දෙයක් ස්ථානයක් සතෙක් a person a thing a place and animal then we can divide two types එකක් තමයි පුතේ proper noun අනිත් එක තමයි common noun හරි මොන proper noun එකක් මොකද්ද common noun එකක් මොකද්ද කියලා ඔයා ගන්න පුළුවන් දැන් මේවා activity වලට එනවා question වලට එන්න පුළුවන් පුතේ right ඔයාලට word list එකක් දීලා ඔයාලට මේක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් හරිනේ right හරි then on a noun එක there are two types කොටස් දෙකකට බෙදුනේ මම ආයෙසරයක් පුතේ මේ noun එක කොටස් දෙකකට බෙදුවා there are two types ආකාර දෙකකට බෙදුවා first one පළවෙනි එක තමයි පුතේ
අපි noun එක ආයසරයක් බෙදන්න පුළුවන් මෙන්න මේ විදිහට. Countable noun. Other one is uncountable noun. ඔන්න ඊළඟ part එක තමයි මේ. noun එක අපිට පුළුවන් පුතේ එකක් countable noun අනිත් එක තමයි uncountable. Right? What's the difference and what's the meaning of this? Right? Countable noun. Countable noun එකක් කියලා කියන්නේ පුතේ අපි මේක සිංහලෙන් කිව්වොත් ගණන් කළ හැකි. noun එකක් කියන්නේ නාම පදේ. එහෙනම් countable noun එකක් කියලා කියන්නේ මොකද පුතේ? ගණන් කළ හැකි නාම පද. Then uncountable noun එකක් කියලා කියන්නේ මොකද පුතේ? ගණන් කළ නොහැකි නාම පද. right nouns තියෙනවා පුතේ එක එක විදිහට. right මේ nouns ටික ඔක්කොම අපි අඳුරගෙන ඉන්න ඕන. හරි නේද? හරි. ඒතකොට countable noun එකක් කියන්නේ පුතේ ගණන් කළ හැකි නාම පද. countable noun එකක් කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10 home කියලා ගණන් කළ ඉවරයක් කරගන්න පුළුවන් ඒවට. අපි කියනවා countable noun එකක් කියලා. right what are the examples? an example එකක් ගන්නකො. මම කියනවා ලංකාවේ ඉන්න පිරිමි ළමයි. මේ පන්තියේ ඉන්න පිරිමි ළමයි. ලංකාවේ ඉන්න ගෑනු ළමයි. ලෝකේ ඉන්න කාන්තාවන්. right can you count? Yes we can count. අපිට ගණන් කරලා ඉවර කරගන්න පුළුවන්. boys ලා girls ලා houses ලංකාවේ තියෙන houses ගමක තියෙන නිවාස ටික right ඒතරේ අපිට count කරගන්න පුළුවන්. right මොනවද එන examples? boys ලා පිරිමි ළමයි ගණන් කරන්න පුළුවන්. 1 2 3 4 කියලා ගණන් කරලා ඉවර කරගන්න. එනම් පොඩි class room එකයි school එකයි කොයි හරි තැනක girls ලා ගණන් කරන්න පුළුවන්. right bags ගණන් කරන්න පුළුවන් නේ bags 1 2 3 4 කියලා ගණන් කරන්න පුළුවන් නේ. හරි. තව මොනවාද? houses නිවාස ගණන් කරන්න පුළුවන්. පාසල් schools you can count. හරි. ඔන්න these are countable nouns. දැන් මේවා තමයි ගණන් කළ හැකි නාම පද. Then what are the uncountable nouns? What are the uncountable nouns? ගණන් කළ නොහැකි නාම. uncountable nouns කියන්නේ ගණන් කළ නොහැකි. ඒ කියන්නේ මොකද? 1 2 3 4 5 6 කොහොම කියලා ගණන් කළ ඉවරයක් කරගන්න. nouns වලට කියනවා පුතේ uncountable nouns. what are they? මොනවාද? අපිට ගණන් කළ ඉවර කරගන්න බැරි ඒවා. count කරගන්න බැරි ඒවා. දැන් මම වැලි ගොඩක් දීලා කියනවා වැලි අහුරක් වාගේ අතක් දීලා කියනවා ගණන් කරන්න කියලා. මට මේකේ වැලි කැටක් කොච්චර තියෙනවද කියලා ගණන් කරලා කියන්නකොට can you do it? පුළුවන් ද ටික් කරන්න. nobody can do it නේ. වැලි කැට එකයි වැලි කැට දෙකයි වැලි කැට තුනයි ගණන් කරන්න පුළුවන්. බෑ. nobody can do it. එහෙනම් පුතේ uncountable noun වැලි. අපි ඉංග්‍රීසි වලින් කියනවා පුතේ sand. ගණන් කරන්න බෑ. right ඊට මම ඔයාලට අර කිරි හට්ටියක් දීලා කියනවා මෙන්න මේකේ තියෙන කිරි ටික ගණන් කරලා දෙන්න. කිරි හට්ටියක් දීලා කන කිරි තියෙන ගණන් කරන්න කිරි 1 2 පුළුවන්ද? no nobody can do it. curd butter දීලා කියනවා මේකේ butter කොච්චරද කියනවා. butter කීයක් තියෙනවද කියලා. right බෑ. එහෙනම් butter මම කරා මගේ මේ ඔල්වේ තියෙන මේ කෙස් ගස් ටික චුට්ටක් ගණන් කරලා කියන්න කොච්චර තියෙනවද? පුළුවන්. බෑනේ. පුළුවන්. සමහරක් අය නම් පුළුවන් නේ. රාක් වයසකයි නම් පුළුවන් නේ. ගණන් කරලා කියන්න පුළුවන්. හැබැයි පුළුවන් බෑනේ. එහෙනම් පුතේ කොණ්ඩේ ගණන් කරන්න බෑ. අපි කියනවා hair. නේ? hair. පස් ගණන් කරන්න පුළුවන්ද? බෑ. ඔක්කොම ලික්විඩ් වර්ග. කියන්නේ දියරමේ දේවල් ගණන් කරන්නත් බෑනේ. මම වතුර ටිකක් දීලා කියනවා වතුර කොච්චර තියෙනවද මෙතන? ගණන් කළා වතුර ටිකක් තියෙනවද? බෑ. නම් water ගණන් කරන්න බෑ පුතේ. oil
තෙල් ගණන් කරන්න බෑ. මෙන්න මේ වගේ ගණන් කරන්න බෑ. එද මෙන්න මේකට අපි කියනවා uncountable noun කියලා. අනිත් එක තමයි money. සල්ලි ගණන් කරන්න පුළුවන්ද පුතේ? සල්ලි ගණන් කරන්න පුළුවන්. හැබැයි ගණන් කළා ඉවර කරගන්න බෑ. right? ගොඩක් අයට ප්‍රශ්නයක් දෙනවා. money කියන්නේ සමහරක් අය ගොඩක් අය කියනවා countable noun එකක් කියලා. ඒක countable noun එකක් නෙවෙයි uncountable noun එකක්. ඇයි? අපි ලෝකේ තියෙන සල්ලි ගණන් කළා ඉවර කරගන්න පුළුවන්ද? ගණන් කළා ඉවර කරගන්න බෑ පුතේ money කියන දේවල්. it's uncountable. ඒක හැමදාම mining වෙනවා. mine වෙනවා. ඒ mine machines තියෙනවා. okay? ගණන් කරනවා, mine කරනවා. ඒක කවදාවත් බෑ ලෝකෙ මෙන්න මෙච්චර සල්ලි තියෙනවා කියලා කියන්නේ. මේ ටික ඔක්කොම එකතු වුණාට එකතු වෙලා ලිමිට් එකක් හොයන්න බෑ. ඒ නිසා money කියන්නේ uncountable. right? money is uncountable. right? හරි. මෙහෙම ලියාගන්න ස්ටාර් මාක් එකක් දාලා noun එකක් ආකාර දෙකකි. noun එකක් ආකාර දෙකකි. noun එකක් ආකාර දෙකකි. right. තරගම් පුතේ මේක countable noun and uncountable noun. හරි අයිසරයක් කියන්නම් පුතේ noun එකක් ආකාර දෙකකි. noun එකක් ආකාර දෙකකි කියලා හදා ගන්න පුතේ countable noun uncountable noun කියලා දාලා example ටික දාලා. දැන් මම මේක කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මම activity දෙක තුනක් දෙනවා. ඊට පස්සේ ඒ ටික ඔයාලට කරන්න පුළුවන් වෙන්න ඕන. මේක බේස් වෙලා තමයි පුතේ paper එකේ සම්පූර්ණම fractions හැදෙන්නේ. මම ඒක ඔයාලට prove කරලා ඔප්පු කරලා පෙන්නනවා. right? මේක අද දවසේ හරියට ඔයා catch කරගත්තොත් next week මම කියන්නම් කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා. right? it's very easy. ගොඩක් simple එකක්. මොකද English මේක simple. ඔයාලා අල්ලගත්ත තැන තමයි ප්‍රශ්නේ වෙන්නේ. අල්ලගත්ත තැන. එක සැරේම tenses එකකට ගියාට පස්සේ ගොඩක් දේවල් මග ඇරෙනවා. right? අපි පඩි පෙළක් වුණත් නම් මිනිත් step by step ඉවර යන්නේ. මේක කොලක් කියලා කොලක් කියන්න බෑ නේද? ඒක නිසා. right? ලියාගෙන ඉවරනවා finish කියලා දාන්න. right finish. okay. හරි. ඔන්න දැන් අපි nouns ගැන කතා කරගෙන ඉන්නේ. එහෙනම් මුලින්ම අපි noun එක කොටස් දෙකකට බෙදුවා. right? එකක් තමයි proper noun and common noun කියලා අපි කොටස් දෙකකට බෙදුවා. right? හරි. ඊට පස්සේ ආවා මේ noun එක countable and uncountable. ගණන් කළ හැකි නාම පද තියෙනවා ගණන් කළ නොහැකි නාම. countable and uncountable. right? okay. right. finish. right? understood. තේරුණාද පුතේ? right මෙතෙන්ට යනකන් lesson එක තේරුණා නේද? හරි. මොකද මෙතනින් පස්ස තමයි ටිකක් ඉස්සරහට යන්න හදන්නේ. හරි. then I ask you some questions. right? හරි. දැන් මට කියන්න පුතේ
countable noun. අපි මෙහෙම මේක countable noun. ගණන් කරන්න පුළුවන් නාමපදනේ countable noun එකක් කියන්නේ. අපි කියමු මෙන්න. boys. boys කියන්නේ countable noun එකක්. හරිනේ? පිරිමි ළමයි 1 2 3 4 5 6 7 8 9 10 කියලා අපිට ගණන් කරන්න පුළුවන්. we can count. මම අහනවා I ask some questions. I ask a question. අපිට පුළුවන් ද පුතේ මේ countable noun එක uncountable noun එකක් කරන්න. ගණන් කරන්න පුළුවන් නාම පදේ ගණන් කරන බැරි නාම පදයක් බවට පත් කරන්න පුළුවන්. right? countable noun එක uncountable noun එකක් කරන්න පුළුවන්ද? right? countable noun එක uncountable noun එකක් කරන්න පුළුවන්ද? right? yes or no? countable noun එක uncountable එකක් කරන්න පුළුවන්ද? boys ගණන් කරන්න පුළුවන්. uncountable ගණන් කරන්න බැරි එකක් බවට පත් කරන්න පුළුවන්. පුළුවන්. බැ. එහෙම කරන්න බැ. දැන් boys ගණන් කරන්න පුළුවන් නේ. ගණන් කරන්න බැරි එකක් කරන්න පුළුවන්ද? කරන්න බෑ. uncountable noun එකක් තියෙනවනේ. uncountable noun එකක්. දැන් අපි ගමු water කියලා ගමු. water කියන්නේ ගණන් කරන්න බෑ කියලා අපි කියුනේ නේ. water වතුර 1යි වතුර 2යි එහෙම ගණන් කරන්න බෑනේ. ඒක ටිකක් ගත්තට පස්සේ දැන් මට කියන්න uncountable noun එක countable noun එකක් කරන්න පුළුවන්ද? can you do it? uncountable noun එක ගණන් කරන්න බැරි නාම පදයක් ගණන් කරන්න පුළුවන් නාම පදයක් බවට පත් කරන්න පුළුවන්. දැන් මේක බෑ. countable ගණන් කරන්න පුළුවන් එකක් ගණන් කරන්න බැරි එකක් කරන්න බෑ. පුළුවන් එක කොහොමද පුළුවන් බැරි කරන්න බෑ. කරන්න බෑ. මං අහන්නේ my question is uncountable noun එක countable noun එකක් කරන්න පුළුවන්. පුළුවන්ද බෑ? පුළුවන්ද බෑ? yes or no? yes or no? yes or uncountable noun එක අපිට countable noun එකක් කරන්න පුළුවන්. right? හරි. අන්න එහෙනම් මම යනවා මෙන්න මේ lesson එකට. ලියා ගන්න topic එකේ the topic is collective noun. collective noun. collective noun. collective noun. right. දැන් අරගෙන මතක තියාගෙන යන්න. collective noun. collective noun. තව nouns જાතියක්. collective noun. collective noun. what is the meaning of collective noun? මොකද collective noun එකක් කියලා කියන්නේ? දැන් මේක පොඩි ස්ටෝරි එකක් වගේ ඒක විදිහට චේන් එකක් විදිහට ඒක විදිහට චුට්ටක් කරේ මිස්සුනොත් sorry. ආයි මුලින්ම යන්න වෙනවා. right. collective noun. මොකද මේ collective noun එකක් කියලා කියන්නේ? මේක සිංහල meaning එක නම් පුතේ මෙන්න මේක. right. සිංහල meaning එක මේක. අපි මේකට කියනවා සමූහාර්ථ. සමූහාර්ථ නාම පද. collective noun එකක් කියන්නේ මොකද? සමූහාර්ථ නාම පදයක්. right? සමූහාර්ථ නාම පද. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. එන්න ඉස්සෙල්ලා lesson එකට යනවා. ඉස්සෙල්ලා lesson එකේ කියවනේ පුතේ countable noun එක uncountable කරන්න බෑ අපිට. uncountable noun එක countable කරන්න පුළුවන් කියලා මම කිව්වා. එහෙනම් පුතේ collective noun එකක් කියලා කියන්නේ මම පුතේ මෙන්න මේකයි. collective noun එකක් කියන්නේ uncountable noun එකක්. uncountable noun
into countable noun. Right? Uncountable noun එක countable noun එකක් කරනකොට අපි English වලින් කියනවා මොකද්ද? collective noun එකක් කියලා. මොකද uncountable noun එක countable noun එකක්. කියන්නේ ගණන් කරන්න බැරි නාම පදයක් ගණන් කරන්න පුළුවන් නාම පදයක් බවට පත් කරාට පස්සේ අපි ඒකට කියනවා පුතේ collective noun. මොන බලන්නකෝ ගණන් කරන්න බැරි නාම පදයක්. right? මම ගන්නම්කෝ uncountable noun එකක් මොකද්ද? water. water කියන්නේ මොකක්ද? වතුරනේ. දැන් අපිට ගණන් කරන්න පුළුවන්ද වතුර? no. අපිට ගණන් කරන්න බැහැ. දැන් මම මේක ගණන් කරන්න පුළුවන් විදියට හදනවා. කොහොමද? ගණන් කරන්න පුළුවන් විදියට හදන්නේ? කොහොමද හදන්නේ? වතුර ගණන් කරන්න පුළුවන් විදියට මම කියන වතුර බෝතලයක් කියලා. දැන් ගණන් කරන්න පුළුවන් නේ. වතුර බෝතලයක්. අන්න. දැන් ගණන් කරන්න පුළුවන්. දැන් පුතේ මේක countable noun එකක්. The water කියන්නේ uncountable noun එකක්. දැන් මම හැදුවා මේක වතුර බෝතලයක් කියලා. දැන් මේක පුතේ countable noun. හරිද? හරි. දැන් මෙන්න මේක ඉංග්‍රීසි වලින් ලිව්වොත් මෙන්න මේක පුතේ collective noun එකක් වෙනවා. වෙන countable noun එකක්. දැන් කොහොමද අපි වතුර බෝතලයක් කියලා ඉංග්‍රීසි වලින් ලියන්නේ? වතුර බෝතලයක් කියලා ඉංග්‍රීසි වලින් ලියන්නේ. So easy. හරි ලේසි. මොකද්ද? සිංහලෙන් මේ පැත්තට ලියන එක අපි ඉංග්‍රීසි වලින් මේ පැත්තට ලියාගෙන ඉන්නවා. සිංහලෙන් මේ පැත්තට ලියන එක ඉංග්‍රීසි වලින් මේ පැත්තට. ඔන්න බලන්න. වතුර බෝතලයක් ඉවර වෙන්නේ අල් කයන්නේ. නේ? අල් කයන්නේ. එහෙනම් අල් කයන්න කියන්නේ පුතේ ඉංග්‍රීසි වලින් කියන එක. ඉංග්‍රීසි වලින් කියන එක. බෝතලේ ඊට පස්සේ ඉතුරු වෙන්නේ බෝතලයට අපි ඉංග්‍රීසි වලින් කියනවා bottle. bottle. දැන් මෙතන ස්පේස් එකක් තියෙනවනේ. වතුර බෝතලේ අතරේ. ඒ වෙනුවට අපි යූස් කරනවා පුතේ of කියන ප්‍රොපොසිෂන්. ඊට පස්සේ ආයි මේ පැත්තට ලියාගෙන යනවා වතුර. අන්තේ වතුර බෝතලයක් කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා a bottle of water. දැන් පුතේ මේක countable noun එකක් කියලා. මෙන්න මේකට අපි ඉංග්‍රීසි වලින් කියනවා මොකද්ද මම පුතේ collective noun එකක් කියලා. හරි මෙන්න මේ ලියාගන්න ස්ටාර් මාක් එකක් දාලා collective noun එකක් යනු collective noun එකක් යනු topic එක තියාගෙන තියෙන්නේ collective noun එකක් යනු collective noun එකක් යනු uncountable noun එකක් uncountable noun එකක් uncountable noun එකක් countable noun එකක් බවට පත් කිරීමයි. again ඉස්සරයක් කියනවා collective noun එකක් යනු collective noun එකක් යනු uncountable noun එකක් uncountable noun එකක් countable uncountable noun එකක් countable noun එකක් බවට පත් කිරීමයි. right හරි මේ ස්ටෙප් එක මේ එක්සැම්පල් එක දාගන්න පුතේ ඊට පස්සේ මම තව එක්සැම්පල් එකක් දෙන්නම්. දැන් water කියන්නේ වතුර මේක uncountable noun එකක්. මම මේක හදනවා පුතේ වතුර බෝතලයක් කියලා. එතකොට මේක countable noun එකක් වෙනවා. දැන් මේක ඉංග්‍රීසි වලින් ලියනකොට අපි රිවර්ස් එකට ලියනවා අල් කයන්න ලියනවා කියලා. බෝතලයට ඉංග්‍රීසි වලින් bottle කියනවා. මෙතන ස්පේස් එකට of කියන පදයක් අපි යූස් කරනවා. ඒ වතුරට අපි ආයි water කියලා දානවා. වතුර බෝතලයක් කියලා ඉංග්‍රීසි වලින් කියනවා a bottle of water.
එතකොට මේකට තමයි අපි කියන්නේ collective noun. right right of කියන එක දැන් මේ පොතේ අයිතිය හංගවන පදයක් මේක. මම ඒක ඉස්සරහා ලෙසන් එකකින් කතා කරන් දැනට මේ ස්පේස් එකට දැම්ම කියලා මතක තියාගන්න. ඒක නෙමෙයි grammar point එක. මේ of කියන පොතේ අයිතිය හංගවන මේක preposition එකක්. right මේකට වෙනම ලෙසන් එකක් තියෙනවා. right ඒ ලෙසන් එක මම කරනවා වෙනම of කියන එක ගැන වෙනම ලෙසන් එකක් තියෙනවා. right ඒක කතා කරන්නම් ඒක දැනට ඒක ලොකුවට හිතන්න එපා. දැනට මේක දාගන්න preposition එකක් මේක. මේකේ අයිතියක් හංගවනවා. එයා කියන එක කොහොමද අහනවා දාන්නේ? එයා එක ගන්න පුළුවන් කොහොමද? කොණ්ඩ ගෙඩියක්. එහෙම කියන කොණ්ඩ ගෙඩියක් ගන්න. කොණ්ඩ ගෙඩියක්. කොණ්ඩ ගෙඩියක්. කියන්න පුළුවන්. හරි. දැන් තව examples ටිකක් මම දෙන්නම්. ඒක දාගන්න. අද මම මේ ලෙසන් එකේ දෙගෙන nouns කියන එක තව ගොඩක් කතා කරන් තියෙනවා අපේ. මම අද දවසේ ටිකක් කතා කළා ඊට පස්සේ අපි ඊළඟ පාර්ට් එකට යමු. අපේ spoken පැත්ත එක patterns අපි කතා කරනවා. ඊට පස්සේ අද දවසේ අපි ක්ලාස් එක ස්ටාර්ට් එකක් තමයි මේ දෙන්නේ. grade 10 ක්ලාස් එකේ ස්ටාර්ට් එකක් ගත්තේ 2022 ඔගේ හීනයක් තියෙනවා ඉංග්‍රීසි වලින් අනිවාර්යෙන් ගොඩ යන්න ඕන කියලා. ඒ ක්ලාස් එක පොඩක් ඉන්ට්‍රොඩියුස් කිරීමක් කරේ. next week අපි හරියටම ඒක පැය දෙකේ විදිහට අමුත් කරනවා. ඒ 8:00ට තමයි ක්ලාස් එක පටන් ගන්නේ. පොඩි වෙනස්කම් වෙනවා. 8:45 විතර වෙයි ක්ලාස් එක. ගොඩක් පටන් ගොඩක් අය රික්වෙස්ට් කරලා තියෙනවා 8:00ට ක්ලාස් එක වෙනවා 8:45ට පටන් ගන්න කියලා. මොකද මගේ ක්ලාස් එක 8:00ට ඉවරන ක්ලාස් එක තියෙනවා. grade 9 එක. ඒකට එතනත් 8:00ට ඉවරනාට පස්සේ කොහොමද විනාඩි 5ක විතර ප්‍රශ්නයක් වෙන අනිත් අයටත් 8:45ට පටන් ගන්න කියලා කියනවා. ඒක අපි එහෙම බලමු පොඩක් කරලා 8:45ට විතර පටන් ගන්න. ඊට කොහොම හරි 8:00 වෙනකොට ලොග් වෙන්න පුළුවන් අය ලොග් වෙන අනිත් අය ඒ විදිහට ලොග් වෙන්න. ඉතින් වීඩියෝ එක බලන්නත් පුළුවන්. මිස් වෙච්ච ක්ලාස් ටික බලන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් අපේ රෙකෝඩින් එක තියෙනවා. හැමෝටම රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. right හරි. හරි. අපි තව collective noun එකක් බලමු. හරි. මොකද මේ salt. salt කියන්නේ පුතේ ලුණුනේ. salt. ලුණු. right ලුණු කියන දේ ගණන් කරන්න පුළුවන්. බෑ. it's uncountable noun. right දැන් මම මේක countable noun එකක් විදිහට හදනවා. අපි දැන් කඩෙන් ගිහිලා මුදලාලි මට ලුණු දෙන්න කියලා ඉල්ලනවද? right එහෙම ඉල්ලන්නේ නැහැ නේ. අපි කඩෙන් ගිහිල්ලා ගණන් කරන්න පුළුවන් විදිහට ඉල්ලනවා නේද? කොහොමද ඉල්ලන්නේ? ලුණු පැකට් එකක් දෙන්න. එහෙනම් ඔන්න මම countable noun එකක් කරලා අපිට කොහොමද මේක? ලුණු නෙමෙයි ලුණු. හරි. ලුණු පැකට් එකක්. ලුණු පැකට් එකක්. right ලුණු පැකට් එකක්. එතකොට අල් කයන්නනේ පුතේ මේක ඉවරෙන්නේ. අල් කයන්න නම් පුතේ ඉංග්‍රීසි වලින් අල් කයන්න කියන්නේ කියන එක. right එහෙනම් අල් කයන්න ගියාට පස්සේ පැකට් කියන එක තමයි එතන. දැන් සිංහලෙන් මේ පැත්තට යනවා නම් ඉංග්‍රීසි වලින් මේ පැත්තට යන්නේ. right රිවර්ස් එකට යන්නේ. පැකට් අපි කියනවා පැකට්. දැන් මෙන්න මෙතන හිස්තනක් තියෙනවනේ ස්පේස් එකක් තියෙනවනේ. එතෙන්ට ඔයා දාන්නේ මොකද්ද? of කියන. right මේ of කියන එකේ
ඊට එහා ලොකු ලස්සන කතාවක් තියෙනවා. right ඒ grammar point එක මම ඒක පස්සේ කතා කරනවා. හරි. ඔන්න ඊට පස්සේ ස්පේස් එකෙන් දැම්මා. ඊට පස්සේ ලුණු එනවා. අපි ඒක දානවා. ඔන්න පුතේ හැදුනා uncountable noun එක countable noun එකක්. දැන් මේකට අපි කියනවා මොකද්ද? collective noun එකක්. එහෙමත් නැත්නම් මොකද්ද? සමූහාර්ථ නාම පදයක්. right හරි take it down. දැන් අපිට මේක ඕන විදිහට කතා කරන්න පුළුවන් පුතේ. කියන්නේ salt කියන්නේ ලුණු කියන එක අපිට countable noun එකක් විදිහට ලුණු චුට්ටක් ලුණු හැන්දක් ලුණු මේස හැන්දක් අපිට කියන්න පුළුවන්. ලුණු හැන්දක් කියන්න පුළුවන්. count කරන්න පුළුවන්. ලුණු පැකට් එකක් ලුණු කිලෝවක් කියන්න පුළුවන්. the packet of salt. ලුණු පැකට් එකක්. the packet of salt. right. අපි තව එකක් ගමු. කාල් uncountable noun එකක් ගත්තොත් ඒ කාල් can rice නේ. කාල් can rice. uncountable. දැන් මම මේක countable noun එකක් විදිහට හරවනවා. ඒක කොහොමද? කාල් මල්ලක්. මොකදනේ? කාල් මල්ලක්. කාල් මල්ලක්. හරි. දැන් අල්කා යන්නනේ. අල්කා යන්න මුලින් ලියනවා කිය. මල්ලට අපි කියනවා මොකක්ද? මල්ලට අපි කියනවා පුතේ සැක් කියලා. මල්ලට අපි කියනවා සැක්. හරි. මල්ල ලියුවා මෙනි ස්පේස් එක තියෙනවා. අපි මෙතෙන්ට ඔෆ් කියන එක දාමු. ඊට පස්සේ හාල් වලට අපි කියනවා බස්. මොකද හාල් මල්ලක් කියලා අපි කියනවා a sack of rice. a sack of rice. එහෙනම් පුතේ ඔන්න uncountable noun එක. දැන් පුතේ මේක countable noun එකක් නවා. අපි මෙන්න මේකට තමයි පුතේ කියන්නේ මොකද්ද? collective noun එකක් කියලා. සමූහාර්ථ නාම පදයක් කියලා කියන්නේ. හරි take it down. right හරි. දැන් මේ වගේ පුතේ අපිට පුළුවන් තව ඕන තරම් uncountable noun එකක් countable noun එකක් කරලා create කරගන්න. ඒකට අපි ඒකට කියනවා collective noun එකක් කියලා. right. හරි. ඔක තමයි පුතේ basic එක. මොකද collective noun කියුවට පස්සේ ගොඩක් තියෙනවා. right. මොකද exam එකේ direct question එකක් අහනවා වගේ collective nouns වලින්. හරිනේ. එතකොට ඒකට ඔයා දැන් මේ නම් පුරු වෙලා තියෙන්න ඕන. හරි. මම අර පොඩි ඇක්ටිවිටි එකක් දෙනවා පුතේ. මේ ඇක්ටිවිටි එක කරන්නකෝ. right. හරි.
activity number one. Activity number one. Common noun. Proper noun. Right. මමට word list එකක් දෙනවා. මේ word list එකෙන් common noun එකයි proper noun එකයි categorize කරන්න තියෙනවා. Right. Hi. Common noun, proper noun. මේ list again. divide කරලා. Right. Hurry. Toyota, car, people, Jagat, houses, fish, food, banana, park, Hilton, pen, bag. These are word list. Right. The mega common noun may list again. Common noun take may පැත්තේ proper nouns take මේ පැත්තේ. One other common nouns, one other proper nouns then that. Common එක මොකක්ද proper එක මොකක්ද? Common noun එක proper noun. Hilton කියන්නේ පුතේ අහලා දෙනවා මේ Hilton hotel එකනේ.
right බලමු okay හරි common proper common කියන්නේ පොදු නාමයක් නේ හැමෝටම පොදු වෙච්ච එක right Toyota පොදු නාමයක්ද right සාමාන්‍ය පුතේ trade name එකක් Toyota කියන්නේ trade name එකක් නේද trade name එකක් කියන්නේ විශේෂ නාමයක් නේ එහෙනම් පුතේ ලෝකේ තියෙන වාහන වලින් Toyota කියන වාහන జాතියක් තියෙනවා නේ එහෙනම් proper එකක් විශේෂයෙන්ම trade name එකක් වෙළඳ නාමයක් proper noun එකක් විදිහට තමයි අපි ගන්න ඕනෑම වෙළඳ නාමයක් එහෙනම් Toyota is a proper noun car කියවම පොදුයි right car කියවට පස්සේ පොදුයි car එකක් කියන්නේ පොදුයි ඕලෝකේ තියෙන car වලට අපි කියනවා right හරි එහෙනම් ඒක common noun එකක් විදිහට මෙතෙන්දි use කරනවා right vehicles ගත්තට පස්සේ vehicles වලින් car එකක් කියන්නේ proper noun එකක් වෙන්න පුළුවන් හරි people මිනිස්සු පොදුයි අපි මිනිස්සු නේ එහෙනම් people හරි ජගත් මිනිස්සුන්ගෙන් විශේෂ කෙනෙක් එයා name එකක් නමක් ගත්තට පස්සේ පුතේ අපිට පුළුවන් එයා proper noun එකක් විදිහට ගන්න ජගත් is a proper noun houses නිවාස පොදුයිනේ නිවාස right එහෙනම් common houses මාළු fish පොදුයි common fish එයාලගෙන් ගෝල් fish නේ කාව එයාලා proper right food ආහාර කෑම so common food banana then fruits වලින් විශේෂ දෙයක් තමයි banana park එක common place එකක් නේ park ස්ථානය park right ඒ park වල leisure word එක ගත්තා ඒක proper name එක park වලින් විහාර මහදේවී park එතකොට park නෙමෙයි එක proper එකක් එතකොට විහාර මහදේවී brand name එකක් කියන එක proper right හරි Hilton hotels ගොඩක් තියෙනවා ඒ අතරින් trade name එකක් තමයි ඒක Hilton බලදාරි ඒ වගේ Hilton then pen පොදු නම common name එකක් right bag common name එකක් right these are answers ඔන්න ඔය විදිහට common එක proper එක වෙන් කළා identify කරගන්න පුළුවන් වෙනවා right how about your answer කොහොමද ඔයාගේ answer එක right මේ විදිහටම තියෙනවද right you can guess right හරි ඔන්න grammar lesson එක මම මෙතනින් නතර කරනවා පුතේ nouns වල තව nouns වල ගොඩක් කතා කරන්න තියෙනවා nouns වල තව singular plurals තියෙන තව ඉස්සරහට අපිට තව lesson එකක් දෙනවා අපි ඒක continue කරනවා next week ලබන සතියේ. දැන් මම ඔයාලට එක කියලා දෙන්න හදන්නේ patterns ගැන. right අලුත්ම lesson එකක් patterns ගැන අපි කතා කරන්න හදන්නේ. right මේක grammar එක නෙමෙයි. හැබැයි ඔයගේ exam එකේදී ගොඩක් අපිට ඕන වෙන දෙයක් තමයි patterns එක. ඉංග්‍රීසි ගත්තොත් පස්සේ patterns 1000ක් විතර තියෙනවා. right ඒකෙන් grade 10 11 වලට ඕන වෙන patterns ටික අපි class එක ඇතුලේ අවුරුද්දකටම කතා කරනවා. ඒතකොට එක patterns එකක් කියලා දුන්නාට පස්සේ පුතේ ඒ patterns එකෙන් ඔය තව create කරගන්න පුළුවන්. ඒතකොට මේක spoken පැත්තටත් ඔයාලට use කරගන්න පුළුවන්. right day to day activities වල එදිනදා ජීවිතේදී ඔයාලට spoken පැත්ත ඉංග්‍රීසි කතා කරනකොටත් මේක ඔයාලට use කරන්න පුළුවන්. right ඒතකොට එකම විදිය pattern එකක් කියන්නේ පුතේ හැඩයක් නේ. ඒතකොට pattern එක එක විදියක් දැනගත්තම ඔයාලට sentences 1000ක් 2000ක් ගුණක් හදා ගන්න පුළුවන්. can create right patterns කියන්නේ ඒ වගේ දෙයක්. right මේක අපි වෙනම book එකක් ක්‍රියා ගන්න patterns වලට it's very important. ගොඩක් වැදගත් මේක. මොකද ඔයාලට essay එහෙම ලියන්න පුළුවන් letters එහෙම ලියන්න. patterns වලින්ම ගොඩක් අය essay එක ලියා ගන්න පුළුවන්. right ඒක වෙනස්ම විදියක්. මේ grammars එක mix කරගන්න එපා. ඒ grammars වලට අදාළ දෙයක් නෙවෙයි. ඒක වෙනස්ම විදියේ
මෙතඩ් එක ගොඩක් ක්ලාසස් වල නම් කරන්නේ නැහැ පැටර්න්ස් කියන්නේ but මේක අපි හරියට ඉගෙන ගත්තොත් ඔයාට ඉංග්‍රීසි හරියටම ගොඩ යන්න පුළුවන්. right. මම පළවෙනි පැටර්න් එක ඔයාලට කියලා දෙන්න හදනවා. right. හරි. right. first pattern එක. අද මම එක pattern එකක් ඔයාලට කියලා දෙන්නම්. ඊට පස්සේ හැමදාම මම patterns 3 ගන්න ඔයාලට කියලා දෙනවා. අද first day එක නිසා මම එක pattern එකක් දෙනවා ඔයාලට කියලා දෙන්න. right. S කියන්නේ පුතේ subject එක. right. subject එක කියලා ගත්තට පස්සේ ඔයා දන්න ඕනේ නේ. subject එක I we you you they he she it අමල් කමල් father mother ඕනම එකක් ගන්න පුළුවන් subject එකක්. maybe maybe right. maybe be plus ing be plus ing verb එක තියෙනවා verb එකට ing දාන්න තියෙන්නේ. දැන් මෙතනින් මේ pattern එකෙන් මෙන්න මේ වගේ දෙයක්. දැන් මෙහෙම කියනවා දැන් තාත්තා ගෙදර ඉන්නකොට තාත්තගේ යාළුවෙක් කෙනා තාත්තා ගෙදර නිදි. නිදාගෙන ඉන්න අතරතුරේ තාත්තගේ යාළුවෙක් කෙනා ගෙදර. ඇවිල්ලා ඔයාගෙන් අහනවා තාත්තා කොහෙද කියලා. ඔයා දන්නේ නැහැ හරියටම ඇත්තට. ඔයා කියනවා තාත්තා නිදි ඇති. right තාත්තා නිදි ඇති. කවුරු හරි අහනවා අම්මා මොනවද කරන්නේ මේ වෙලාවට? අම්මා මේ වෙලාවට උයනව ඇති. මල්ලි ටීවී බලනව ඇති. යම් කිසි ක්‍රියාවක් වෙනව ඇති මේ මොහොතේ. මෙන්න මේ වගේ දෙයක් තමයි පුතේ maybe be plus ing වලින් කියන්නේ. යම් කිසි ක්‍රියාවක් වෙමින් ඇති. මල්ලි ටීවී බලනවා ඇති. right මේ වෙලාවේ ඔයා හිතනවා එයා ඒක කරමින් ඇති කියලා. තාත්තා මේ වෙලාවට නිදි ඇති. බස් එක දැන් එනවා ඇති. මේ දැන් එන්නේ ඇති. එමින් ඇති. යම් කිසි ක්‍රියාවක් මේ මොහොතේ සිදු වෙමින් ඇති කියලා ඔයා හිතනවා. අන්නේ දේ ඉංග්‍රීසි වලින් කියන්නේ මෙන්න මේ පැටර්න් එකේ. right අපි කියමු මෙන්න මෙහෙම. තාත්තා නිදි ඇති. මේ මොහොතේ තාත්තා නිදි ඇති. ඔයා හිතනවා තාත්තා නිදි ඇති. මේ මොහොතේ. එහෙනම් අපි ඒක කියනවා අපේ subject එක එතකොට අපි ගන්නෙ තාත්තා. subject එක අපි ගන්නවා father කියලා. father. ඊට පස්සේ අපි use කරනවා maybe කියන pattern එක. father maybe. verb එක තමයි පුතේ නිදි. නිදා ගන්නවක් කියන sleep කියලානේ. sleep. sleep. මෙයාට දානවා ing form එක. එතකොට තාත්තා නිදි ඇති කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? father may be sleeping. father may be sleeping. තාත්තා නිදි ඇති. father may be sleeping. තාත්තා නිදි ඇති. father may be sleeping. right. හරි. අපි කියමු මෙන්න මෙහෙම. අම්මා උයනවා ඇති. අම්මා උයනවා ඇති. අම්මා උයනවා ඇති. දැන් කොහොමද අපි කියන්නේ? එහෙනම් සබ්ජෙක්ට් එක කවුද ගන්නෙ? අම්මා mother. එහෙනම් mother maybe වෙනට අපි කියනවා cook. ing form එක දානවා mother may be cooking. අම්මා උයනවා ඇති. mother may be cooking. mother maybe verb එක cook ing form එක දානවා cooking. mother may be cooking. අම්මා උයනවා ඇති. mother may be cooking. අම්මා උයනවා ඇති. මල්ලි ටීවී බලනවා ඇති. මල්ලිට අපි කියනවා brother කියලා. brother may be
watching TV. Brother may be watching TV. මල්ලි TV බලන ඇති. ළමයි සෙල්ලම් කරනවා ඇති. Children may be playing. ළමයි cricket සෙල්ලම් කරනවා ඇති. ළමයි cricket සෙල්ලම් කරනවා ඇති. අපි ඒක ලියමු. ළමයි cricket සෙල්ලම් කරනවා ඇති. යම්කිසි ක්‍රියාවක් වෙනව ඇති මේ වෙලාවේ. ළමයි ක්‍රිකට් සෙල්ලම් කරනවා. එහෙනම් සබ්ජෙක්ට් එක තමයි ළමයි. ළමයිට අපි කියනවා children. එහෙනම් children may be verb එක මොකද? සෙල්ලම් කරනවා. අපි කියනවා play කියලා. මෙයාට අපි ing දානවා. නම් children may be playing මොනවාද? cricket. right. ඔන්න පැට් එක. මේකෙන් පිටු ඔයාලට ඕන තරම් හදන්න පුළුවන් ක්‍රියේට් කරන්න පුළුවන්. එතකොට තාත්තනේ ඇති, father may be sleeping, අම්මා උයනවා ඇති, mother may be cooking, ළමයි ක්‍රිකට් සෙල්ලම් කරනවා ඇති, children may be playing cricket. right? සර් උගන්වනවා ඇති. right? අර ක්ලාස් එකට යන්න පරක් වුණා, සර් දැන් නම් පන්ති උගන්වනවා ඇති. එහෙනම් අපි කොහොමද කියන්නේ? The teacher may be teaching. The teacher may be teaching. The sir may be teaching. එයා එනවා ඇති. He may be coming. He may be coming. එයා යනවා ඇති. He may be going. He may be going. එයා යනවා ඇති. බස් එක එනවා ඇති. The bus may be coming. බස් එක එනවා ඇති. The bus may be coming. බස් එක යනවා ඇති. The bus may be going. අපි subject එක ගන්නවා. may be කියන පදේ ගන්නවා. verb එකට ing form. මෙන්න මේක තමයි පුතේ pattern එකක් කියලා කියන්නේ. දැන් මේ pattern එකෙන් මේ method එක අල්ලගත්තට පස්සේ පුතේ ඔයාට මේකේ sentences 1000ක් වුණත් හදා ගන්න පුළුවන්. ඔයාට කැමති දේවල් use කරලා කැමති දෙයක් ගන්න පුළුවන්. දැන් මේක අපිට පුළුවන් පුතේ essay එකක් ලියනකොට letter එකක් ලියනකොට එදිනෙදා right day to day ඔයාට spoken English right මේක practice කරලා spoken පැත්තට use කරගන්න. දැන් එනවැති maybe coming තාත්තනේ ගියත් දැන් නම් father may be sleeping. අම්මා උයනවා ඇති මේ වෙලාවේ. mother may be cooking. right මෙන්න මේ වගේ. right take it down. එයාගෙන මේක finish valuably. Right? You can make many sentences. Right? මේක හොඳට practice කරන්න. හරිනේ? හරි. දැන් අපි වෙන්න මේ විදිහට තමයි මේ class එක කරගෙන යන්නේ පුතේ. අද දවසේ අපි start එකක් ගත්තේ. next week ඉඳන් අපි සුපුරුදු පරිදි class එක කරගෙන යනවා පුතේ. mathematics date එක සහ date අඟහරුවා තමයි class එක තියෙන්නේ. grade 10 වලට 2022 ඔයා 10 වසරේ class එක 10 වසරට යන්න ඉන්න ඔයාට අඟහරුවා තමයි සමහර qualify කියලා කිව්වා ප්‍රශ්නයක් නැහැ join වෙන්න පුළුවන්. ඒකට අපි හැමදාම grammar එකක් කරනවා. ඊට පස්සේ අපි මේ වගේ patterns ටිකක් එක්ක spoken පැත්තත් ඔයාට improve කරලා දෙනවා. සතියට දවස් 5ක් අපි class එක කරනවා. ඒකට ගොඩක් අය අහලා තියෙනවා tute මොකද කරන්නේ කියලා. tute එක අනිවාර්යෙන් බය වෙන්න එපා. ලංකාවේ කොයි හිටියත් ඔයාලට tute එක ගෙදරට හම්බ වෙනවා. don't free tute එක හම්බ වෙනවා. හරිනේ? මේ සබ්ජෙක්ට් දෙක වගේ කාලේ තමයි ඔයාලට ලියා ගන්න වෙන්නේ.
පස්සේ මාස දෙකකට හරියන්න තියෙන එක ස්පෝකන් පැත්ත. ඒකට අපි දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට පුතේ පුළුවන් තරම් අපි ඉංග්‍රීසි වර්ඩ්ස් ඉගෙන ගන්න ඕනේ. ඩික්ටේෂන්ස් අපි දෙනවා. ඒ ඔක්කොම ටික දෙක ටියුට් එකේ තමයි ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. පොඩි ස්පෝකන් ඒකත් ටියුට් එකේ තියෙන. ඒකට අපිට විශේෂයෙන්ම කොටසක් තමයි පුතේ essays. essays ටික හැමදාම essay එකක් පාඩම් වෙනවා. මේ essay එකක් වාගේ ටියුට් එකේම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ හැමදේම ටියුට් එකේ තියෙනවා. ඒකට අපිට ටියුට් එකේ තමයි වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් අපිට ඒ ටික කරගෙන යන්න පුළුවන්. හැම මාසෙම අපිට ඔන්ලයින් ටෙස්ට් එකක් අපි තියෙනවා. ඔගේ නොලෙජ් එක ඉම්ප්‍රූව් වෙලාද කියලා බලන්න ඔයාටම බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි හැම දවස් කියන්නේ සති 4ක සැරයක්ම පේපර් එකක් කියලා පේපර් එක අපි ඩිස්කස් කරනවා. එතකොට ඔයාට ආයි මුල මතක් වෙනවා. කවදාවත් විතර මුල් ටික දැන් සාමාන්‍ය ක්ලාසස් වල වෙන්නේ පුතේ ඔහොම ක්ලාස් එක කරගෙන මුල ටික අමතකයි. දැන් අර ප්‍රසන්ට් එකේ කරන වර්තමානයේ කරන ටික විතරයි මතක. හැබැයි මේ ක්ලාස් එක මම ඩිසයිඩ් කරලා තියෙන්නේ මුල් ටික කවදාවත් අමතක වෙන්නේ නැහැ. රයිට්? නැවත රිපීට් වෙනවා. එතකොට ඒක අමතක වෙන්නේ. එතකොට ඔයාලට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම ටික රයිට් ඉස්සෙල්ල ගන්න පුළුවන්. හරිනේ? හරි. ඔන්න එහෙනම් පුතේ අද දවසේ මම ක්ලාස් එක නතර කරනවා. අද දවසේ ක්ලාස් එක මම අපේ ස්ටාර්ට් එකක් ගත්ත නිසා රයිට් ගොඩක් එක්ස්ප්ලেইন කරන්න ඕන කොහොමද අපේ ක්ලාස් එක යන්නේ කියන එක. ඒකට වගේ ඩ්‍රීම් එක තමයි පුතේ මේ සැරේවත් මේක අනිවාර්යෙන් උඩ දාගන්න එක. ඉතින් ඒකට ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. රයිට්. ඉතින් ඒකේ ෆස්ට් ඩේ එක තමයි මම ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ කොහොමද අපි ක්ලාස් එක වෙන්නේ කියලා. බලලා next week join වෙන්න පුතේ. ඔයාලට free join වෙන්න පුළුවන්. අද දවසේ free next week ඔයාලට free join වෙන්න පුළුවන්. join වෙලා බලන්න පුතේ ක්ලාස් එක බලලා අපිත් එක්ක දිගටම ක්ලාස් එකේ ඉන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාගේ knowledge එක 0 වුණා මොන level එකකද මාස 4ක් 5ක් විතර top level එකට ගන්න අපි වැඩ පිළිවෙල හදලා ඉවරයි. right? හරි එහෙනම් පුතේ next week එහෙනම් පුතේ ආයි අපි හම්බ වෙමු. හම්බ වෙලා අපි ඉතුරු ටික කතා කරගෙන යමු. right? එහෙනම් පුතේ මොනවද දවසේ මම ක්ලාස් එක නතර කරනවා. එහෙනම් next week ආයෙමත් සුපුරුදු වෙලාවට හම්බ වෙනවා. එහෙනම් කාටත් okay goodbye good night.